අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය වීරුකාණේ චන්දවිල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථය සාකච්ඡා කරන අභිධර්ම පාඩම සමගයි. අපිට අද තියෙන්නේ 240 පිටුව ආයතන 12. අපි කලින් පාඩමේදී මේකේ පටන් ගැනීමක් ආරම්භ කරා. නමුත් අපිට පාඩම ඉස්සරහට ගෙනියන්න බැරි වුණා. අපි මේ මුල පටන් ගැනීමත් ආරම්භයත් සමගම නැවත වතාවක් මේ පාඩමට සාකච්ඡා කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. අද තියෙන්නේ අපිට ආයතන 12. ඒකට අපි දැන් ඉන්නේ මේ සප්තම පරිච්ඡේදයේ. 7 වෙනි පරිච්ඡේදයේ අභිධර්ම මාර්ගයේ 7 වෙනි පරිච්ඡේදය. අපි මේකේදී අපි කතා කරන්නේ සාකච්ඡා කරන්නේ මේ පරමාර්ථ ධර්ම අපි කිව්වා දැන් මේ විශ්වයේම නිර්මාණය වෙලා තියෙන මේ පරමාර්ථ ධර්ම වල. ඒතර පරමාර්ථ ධර්ම වර්ග වශයෙන් 4ක් තිබුණා. ඒ 4 ධර්මතා වශයෙන් කීයක් තිබුණද? 170ක් තියෙනවා. ඒ තමයි සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි, නිර්වාණය කියන පරමාර්ථ ධර්ම ඔක්කොම 170ක් තියෙනවා. දැන් මේ 170 විවිධ විදියට ඒවයි ගුණයන් මත සංග්‍රහ වෙනවා. අන්නේ මේ සංග්‍රහ කරගෙන වෙනම බලන්නේ මේවා මේ අපේ තියෙන මේ වැරදි ආකල්ප නැති කරන්න. සත්‍ය දකින්න. විවිධ විදියට අපි මේක ඉගෙන ගන්නවා. මොකද වැරදි ආකල්ප මොනවද? මම කියලා පුද්ගලයෙක් ඉන්නවා, මගේ කියලා සංකල්පයක්, මගේ ආත්මය කියලා සංකල්පයක් තියෙනවා. මෙන්න මේ සංකල්ප අප තුළ දැඩිව පිටලා තියෙනවා. අන්නේ සංකල්ප නැති කරන්න නැත්නම් ඒ වැරදි දැකීම් නැති කරන්න තමයි අපි මේ නැව විවිධ විදියට මේ පරමාර්ථ ධර්ම විවිධ ගුණයන් මත වෙන් කරගෙන මේවා ඉගෙන ගන්නවා, සාකච්ඡා කරනවා. එතකොට මේ විදියට අද තියෙන්නේ අපිට ආයතන 12. දැන් මේ ආයතන 12 විදියටම අපි ආයතන පරමාර්ථ ධර්ම ටිකම තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට ආයතන 12 දී චක්කායතනය, සෝතායතනය, ගහනායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය, රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ටප්පායතනය, ධම්මායතනය කිය ආයතන 12. ආයතන 12ක් තියෙනවා. එතන චක්කායතනයේ යනු චක්කු ප්‍රසාදයේ සෝත ගාන ජීවා ආයතනයෝද ඒ ප්‍රසාද රූපයෝය. මනායතනයේ යනු ඉකුන් අනුචිත්තේ. රූපායතනයේ යනු වර්ණ රූපේ. සද්දායතනයේ යනු ශබ්ද රූපේ. ගන්ධායතනයේ යනු ගන්ධ රූපේ. රසායතනයේ යනු රස රූපේ. පොට්ටබ්බායතනයේ යනු පඨවි තේජෝ වායෝ යන භූත රූප 3. ධම්මායතනයේ යනු චෛතසික 12. සූක්ෂම රූප 16 නිර්වාණය යන මේවා. ඒතකොට මේ ටිකටත් අර අයිතර ඔක්කොම ටික ඔක්කොම රූප ටිකයි චිත්ත චෛතසික රූප නිර්වාණ මේ කියන්නේ ඔක්කොම ටික මෙතෙන්ට අයිති වෙනවා වෙන් මේ කොටස් විදියට 12කට බෙදලා. මේ ආයතනය 12න් චක්කායතනාදී 6 අධ්‍යාත්මික නම් වේ. රූපායතනාදී 6 බාහිරායතන නම් වේ. ඒ කියන්නේ දැන් මෙතන මේ 12න් පළවෙනි 6. චක්කායතනය, සෝතායතනය, ගහනායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය. ඒ ටික අපි අධ්‍යාත්මික රූප කියලා කියනවා. වෙන් කරගන්න. කියන්නේ මේ 12 ආයත කොටස් දෙකකට අපි බෙදා ගන්නවා. මොකද ආධ්‍යාත්මික ආයතනය සහ බාහිර ආයතනය. කියන්නේ ආධ්‍යාත්මික ආයතන කීයක් තියෙනවද? 6ක් තියෙනවා. බාහිර ආයතන 6ක් 12. ඒත් ආධ්‍යාත්මික ආයතනය කියන්නේ අපේ ශරීරයේ පිටලා තියෙන කොටසකින් ආධ්‍යාත්මික කියලා කිව්වේ. එතකොට ඒකට ගෝචර වෙන ටික තමයි බාහිර කියලා කිව්වේ. දැන් මේ චක්කායතනය අපේ ශරීරයේ තියෙන්නේ. එතනින් බාහිරේ තියෙන ඒකට ගෝචර වෙන ටික ඒකේ බාහිර ආයතනේ මොකද්ද? රූපායතන. ශෝතායතනෙත් එහෙමයි. ශෝතායතන අපේ ශරීරයේ තියෙන්නේ. ඒකට සංවේදී බාහිරේ තියෙන එක ශබ්දායතන. නේද? ඒක බාහිර ආයතනය. බාහිරේ තියෙන බාහිර ආයතනේ
ආධ්‍යාත්මික ආයතන තමයි අපේ ශරීරය. ඒක ඒ විදිහට තමයි මේක ගොඩවල් දෙකකට බෙදුවේ ආයේ. 12 ආයතන ආයත් ගොඩවල් දෙකකට බෙදුවා. ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන. ඒතර ආයතන නාමයෙන් දක්වා ඇත්තේද ස්කන්ධ නාමයෙන් දැක්වුණු පරමාර්ථ ධර්මයන් වේ. අර ටිකම තමයි ස්කන්ධ ටික අපි කතා කරානේ. ස්කන්ධ ටික අපි කලින් පාඩමේදී කතා කරා. ඒකට ඒ ටිකම තමයි ආයේ මේ වෙනත් ආකාරයකින් වෙන් කරලා තියෙන්නේ. වෙනස ආයතන විභාගයට නිර්වාණයක් ඇතුළු කර තිබීම පමණයි. එතකොට නිර්වාණය කියන එක ස්කන්ධ කොටසට ආවේ නැහැ. හරිද? ස්කන්ධ ටිකට ආවේ ඇත්තටම සංකත ධර්ම ටිකනේ. සංකත ධර්ම ටික විතරයි ස්කන්ධ වලට ආවේ. අසංකත ධර්මතාවය ආවේ නැහැ. අසංකත ධර්ම එකයි තියෙන්නේ නිර්වාණය. ඒක ආවේ නැහැ ස්කන්ධ කොටස. ස්කන්ධ කොටස ආවේ නැහැ. ස්කන්ධ ටිකෙන් වැහිලා තියෙනවා කියලානේ අපි ඉගෙන ගත්තේ නිර්වාණය ස්කන්ධ ටිකෙන් වැහිලා තියෙන්නේ. ඒක ස්කන්ධ ටිකට ආවේ නැහැ නිර්වාණය. හැබැයි ආයතන 12ට ඇවිල්ලා තියෙනවා. පරමාර්ථ ධර්ම සමූහය ආයතන නාමයෙන් 12කට බෙදා තිබෙන්නේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියා කිරීම අනුවයි. චක්කායතනේ රූපායතන දෙකෙහි චක්සු ద్వාරික චිත්ත චෛතසිකෝ ක්‍රියා කරනවා. හරිනේ චක්සු ద్వාරික චිත්ත චෛතසිකයෝ අපි කියන්නේ මතකද? චක්සු ద్వාරික සිත් කීයක් තියෙනවද? මතකද? අපි කතා කරා. සිත් 46ක් තිබුණා කියලා මතකද කතා කරා? ඈ? ඔව් චක්සු ద్వාරික සිත් කිව්වහම දෙකයි ඊතරම ඇති වෙන. චක්සු ద్వාරික සිත් කිව්වහම 46ක් තියෙනවා. චක්කායතනයේ ඇතිවන සිත් නැත්නම් චක්කු ප්‍රසාද රූපයේම ඇතිවන සිත් දෙකයි තියෙන්නේ. මතකයිනේ දැන් මෙතනින් අරමුණක් අරගෙන මේක අපි ඉස්සෙල්ලා කතා කරපු එක. මෙතනින් අරමුණක් අරගෙන ඒ අරමුණ නිසා සම්පූර්ණ ඇතිවන සිත් ඔක්කොම කීයක් තියෙනවද? 46ක් තියෙනවා. ඒ 46න් දෙකක් ඇති වෙන්නේ ඇහිමයි ඉතුරු ටික මන ආයතනේ නැත්නම් මනෝද්වාරයේ ඇති වෙන්නේ. හරිද? අරමුණ ඇතුළේ වෙන්නේ ඒ මනෝද්වාරයේ ඇති වුණාට ඒ ඇති වෙන සිත් ඉතුරු 44ට අරමුණ ගත්තේ කොහෙන්ද? ඇහි. ඒක නිසා අපි ඒ 46ටම කියනවා චක්කුද්වාරික සිත් කියලා. හරිද? ద్వාරික සිත් කියලා ගත්තාම මේක නිසා ඇති වෙන ටික ඔක්කොම අපි එකට ගන්න ඒකට කියනවා චක්කුද්වාරික සිත් කියලා. චක්කායතන රූපායතන දෙකෙහි චක්කුද්වාරික චිත්තචෛතසිකෝ ක්‍රියා කරයි. සෝතායතන සද්ධායතන දෙකෙහි සෝතද්වාරික චිත්තචෛතසිකෝ ක්‍රියා කරයි. ගහනායතන ගන්ධායතන දෙකෙහි ගහනද්වාරික චිත්තචෛතසිකෝ ක්‍රියා කරයි. ජීවායතන රසායතන දෙකෙහි ජීවද්වාරික චිත්තචෛතසික ක්‍රියා කරයි. කායතන පොට්ටායතන දෙකෙහි කායද්වාරික චිත්තචෛතසිකෝ ක්‍රියා කරයි. මනායතන ධම්මායතන දෙකෙහි මනෝද්වාරික චිත්තචෛතසිකෝ ක්‍රියා කරයි. චක්සු ප්‍රසාදාදීට ආයතනයයි කියනුවේ චිත්තචෛතසිකයන් ක්‍රියා කරන ස්ථානයෝය යන අර්ථය. හරිද? ඒකට ආයතනය කියන්නේ චිත්තචෛතසිකයන් ක්‍රියා කරන ස්ථානයෝ යන අර්ථයෙන් ස්ථානයේ ආයතන කියලා නම් දෙනවා. ඒකට චිත්තචෛතසිකයන් ඉපිද තම තමා අයත් කෘත්‍යයන් සිදු කරන ස්ථාන ආයතන නම් වේ. චිත්තචෛතසිකයන් ඉපිද තම තමා අයත් කෘත්‍යයන් සිදු කරන ස්ථාන ආයතන නම් වේ. ඒක ආයතනය කියන්නේ චිත්තචෛතසිකයන් ඉපදිලා ඒ කෘත්‍යයන් කරන නිසා ඒ ස්ථාන වලට ආයතන කියලා කියනවා. ඇතමික් දැනීම, රස විඳීම, හැඳිනීම, සතුටු වීම, විරුද්ධ වීම ආදී ක්‍රියා කරන නාම ධර්මයන් ආත්මය වශයෙන් පදින්ගෙන සිටි. නේද? ආත්මය කියලා පදින්ගෙන ඉන්නවා. මේ කියන දැනීම, රස විඳීම, හැඳිනීම, සතුටු වීම ඒ කාරණා මත මේ ආත්මය කියන එක පිහිටනවා. එතකොට ස්කන්ධ ක්‍රමයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ සක්කාය දෘෂ්ටිය දුරු නොවේ. ඒක සක්කාය දෘෂ්ටිය කියන එක දුරු වෙන්නේ නැහැ ස්කන්ධාකාරයෙන් විදර්ශනා කිරීම. ඒක නිසා ආයතන ක්‍රමයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ සක්කාය දෘෂ්ටිය දුරු වේ. එතකොට මෙතන ආයතන ක්‍රමයෙන් විදර්ශනා කිරීම අපිට අවශ්‍ය වෙන්නේ සක්කාය දෘෂ්ටිය නැති කරගන්න. එබැවින් ඔවුන් සඳහා මෙසේ පරමාර්ථ ධර්ම සමූහය ආයතන වශයෙන් 12 කොටසකට බෙදා තිබේ.
එතකොට ඒක නිසා තමයි මේ පරමාර්ථ ධර්ම සමූහය ආයතන වශයෙන් 12 කොටසකට බෙදා තිබෙන්නේ. එතකොට ආයතන 12 ගැන මොකද ප්‍රශ්නයක් තියෙනවද? පැහැදිලි නේ අපි කලින් කොටසක් කරා ඒකේ. එතකොට මූලිකව ඉතින් මම වෙනසම තේරුම් ගන්න ඕන අපි ස්කන්ධ වශයෙන් ස්කන්ධ ටික කතා කරේ. ඒකේ ආත්ම සංඥාව තමයි නැති කරන්න තමයි අපි ස්කන්ධ වශයෙන් මේ ටික බෙදාගත්තේ. මෙතෙන්දී සක්කාය දෘෂ්ටිය වශයෙන් මේ නැති කරන්න තමයි ආයතන 12 වශයෙන් අපි මේක ඉගෙන ගන්න. ඊට පස්සේ ධාතු 18. ධාතු වශයෙන් උත් අපි මේක ඉගෙන ගන්නවා. ධාතු 18 වචනේ කියමු 41. ධාතු 18. දැන් 241 පිටුව ධාතු 18. චක්කු ධාතුව, සෝත ධාතුව, ගහන ධාතුව, දිවා ධාතුව, කාය ධාතුව, රූප ධාතුව, සද්ද ධාතුව, ගන්ධ ධාතුව, රස ධාතුව, පොට්ටබ්බ ධාතුව, චක්කු විඥාන ධාතුවේ, සෝත විඥාන ධාතුවේ, ගහන විඥාන ධාතුවේ, දිවා විඥාන ධාතුවේ, කාය විඥාන ධාතුවේ, මනෝ ධාතුවේ, මනෝ විඥාන ධාතුවේ, ධම්ම ධාතුවේයි ධාතු 18ක් තියෙනවා. එතකොට මතකයි නේද? එතකොට මෙතෙන්දී අපිට ආයෙත් මේක මතක තියාගන්න ක්‍රමයක් බලමු. චක්කු ධාතුවයි චක්කු විඥාන ධාතුවයි, සෝත ධාතුවයි සෝත විඥාන ධාතුවයි, ගහන ධාතුවයි ගහන විඥාන ධාතුවයි, ජීවා ධාතුවයි ජීවා විඥාන ධාතුවයි, කාය ධාතුවයි කාය විඥාන ධාතුවයි. හරිනේ. එතකොට එතන 10ක් තියෙනවා නේද? මේ දෙක එකට එන්නේ. ඊට පස්සේ අර ටිකට ඇතුළු වෙන ගෝචර රූප ටිකත් එක්ක එනවා රූප ධාතුව, සද්ද ධාතුව, ගන්ධ ධාතුව, රස ධාතුව, පොට්ටබ්බ ධාතුව කියලා 5යි. එතන 15යි නේද? 15යි නේද? ඒතර ප්‍රසාද රූප ටික 5ක් තිබුණා. ප්‍රසාද රූප 5යි. ඒකට ගෝචර රූප 5ක් තිබුණා. එතකොට 10යි. ඒකේ විඥාන ටික 5යි 15යි. දැන් ඉතුරුනේ මොකද්ද? මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි ඒකට වෙන්නේ ධම්ම ධාතුව. යන්නේ ඒකවත් එක තමයි 18යි. ඒතර මෙතෙන්දී මතක තියාගන්න ඕන දැන් චක්කු ධාතුවේ නම් චක්කු ධාතුවට ජක්ක ධාතුව තුල ඇති උනේ චක්කු ධාතුව තුල ඇති උනේ චක්කු විඥාන ධාතුව නේද? චක්කු ධාතුවට රූප ධාතුව වැටුනහම මොකද ප්‍රතිඵලය? චක්කු විඥාන ධාතුව. හරිනේ? ඒතර අර පහටම ඒ විදිහට යන්නේ 15 හැදුනේ එහෙමයි. හරිනේ? ඒතර ඉතුරුනේ මනෝ ධාතුවේ එතකොට ධාතු දෙකක් ඇති වෙන එක ප්‍රතිඵල විදිහට ධාතු දෙකක් ඇති වෙනවා. මොකක්ද ධාතු දෙක? මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි. දෙකක් වෙනවා එතන. මොකද මේ දෙකේ වෙනස? මනෝ ධාතුව කිව්වේ මොකද්ද? මතකද අපි කලින් කතා කරා සම්පටිච්ඡන සිත් දෙකයි පංචද්වාරා වචන සිතටයි ඒ සිත් තුනට එකතුවට අපි කිව්වා මනෝ ධාතුව. ඒක අනිත් සිත් ටිකෙන් වෙන් කරලා නේද? ඔක්කොම සිත්නේ. ඔක්කොම සිත් දැන් මනෝද්වාරයේම ඇති වෙන සිත් ඔක්කොම සිත් 89න් අර ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ස්ථාන පහේ සිත් කීයක් තියෙනවද? සිත් 10යි. 10යි. නේද? එතකොට 89න් 10ක් කරනවාම 79. ඒ සිත් 79 ඇතුලේ කොහෙද? මනෝද්වාරය. හරිද? සිත් 79 ඇතුලේ මනෝද්වාරය.
ඒ මනෝද්වාරයේ ඇති වෙන සිත් 79න් ඒක ගොඩවල් දෙකකට බෙදුවා. මොකද දෙක? මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි. ගොඩවල් දෙකකට බෙදුවා. හරිද? ඒතර මනෝ ධාතුව අර මුළු 79න්ම තුනක් වෙන් කරලා ගත්ත මනෝ ධාතුව කියලා. ඒකට නම් ඒ මොනවද? පංචද්වාරා වජ්ජන සිත් දෙකයි. කුසල අකුසල. කියලා පංචද්වාරා වජ්ජන දෙකයි. සම්පටිච්ඡනේ ඒ සිත් තුන ඊටාම අඩු ක්‍රියාකාරීත්වයෙන් වැඩ කරන සිත් තුනක්. හරිද? ඒක නිසා ඒ තුන වෙන් කරලා අරගෙන ඒකට මනෝ ධාතුවයි කියලා කිව්වා. ඒ කියන්නේ අර අපි දැක්කෝ නිකන් අර බල සම්පන්න නැහැ. ඔව් බල සම්පන්න අපි නිකන් උපමාවක් කරගෙන කිව්වා අර නිකන් අර පියන්ගේ වැඩේ වගේ කරන සිත් තුනක් කියලා නේද? මේ සිඳලා අර පැත්තට ෆයිල් එක අරන් දෙන එක විතරයි නේද? කරන්නේ සම්පියෙක් කෙනෙක් ඉච්චරයි කරන්නේ. ඒකේ ඒ ඔෆිස් එකක් තුල පැහැදිලි වැඩක් නෙමෙයි කරන්නේ යා නේද? එයා කරන්නේ මේ ෆයිල් එක ඊළඟ මේසෙට දෙන. මේ ෆයිල් එක ඊළඟ මේසෙට දෙන. එහෙමනේ කරන්නේ. එතකොට අර ලියුම අරගෙන අතෙන්ට ගිහින් දෙනවා. ඒ ලියුම අරගෙන මෙතෙන්ට ගෙනත් දෙනවා. එච්චරයි. ඒ වගේ වැඩක් තමයි මේ කියන සම්පටිච්ඡන සිත් දෙකයි පංචද්වාරා වජ්ජන සිතයි කරන්නේ. ඒක නිසා ඒ සිත් තුන වෙනම අරගෙන තියෙනවා. ඒකට කියනවා මනෝ ධාතුව කියලා. නමුත් අනිත් සිත් ඒතකොට 76ක් තියෙනනේ. ඉතුරු සිත් 76 වෙනම ක්‍රියාවක් කරන එක ප්‍රබල සිතේ කරන ප්‍රධාන ක්‍රියාවක් කරන. ඒක නිසා ඒකට කියනවා මනෝ විඥාන ධාතුව කියලා. ඒක සිත් 76ක් මනෝ විඥාන ධාතුව. හරිද? එතකොට තමයි එතකොට අතන මනෝ විඥාන ධාතුවට අයිති වෙන සිත් 76ක් තියෙනවා. මනෝ ධාතුවේ අයිති වෙන සිත් 3ක් තියෙනවා. එතකොට 79 වුණා, අර 72 89 වුණා. ඊට පස්සේ මේ මනෝ ධාතුවට ගෝචර වෙන ටික ධම්ම ධාතුව කියලා මනෝ මේ මනෝද්වාරයට ඇතුල් වෙන අරමුණු ටික අපි ධම්ම ධාතුව කියලා කියනවා. ධම්ම ධාතුව කියලා ගන්නවා. ධාතියන වචනේ තේරුම සත්‍යයක නොවන පුද්ගලයක නොවන දේ යනු. චක්කු ප්‍රසාදේම සත්‍යයක පුද්ගලයක නොවන ස්වභාවයක් බැවින් චක්කු ධාතු නම් වේ. සෝත ධාතු ආදියත් සෝතාදී ප්‍රසාද රූපයෝමය වර්ණ රූපේම සත්ත්ව පුද්ගල නොවීමෙන් රූප ධාතු නම් වේ. සද්ද ගන්ධ රස පොට්ටප්ප ධාතු උද පිළිවෙලින් ශබ්ද ගන්ධ රස ස්පර්ශයෝය. එකම මන ආයතනය මෙහි ධාතු 7කට බෙදා තිබේ. ධාතු වෙන වචනේ තේරුම සත්වයක නොවන පුද්ගලයක නොවන දේ යනුයි. චක්කු ප්‍රසාදයේම සත්වයක පුද්ගලයක නොවන ස්වභාවයක් බැවින් චක්කු ධාතු නම් වේ. සෝත ධාතු ආදියත් සෝතාදී ප්‍රසාද රූපේම වර්ණ රූපේම සත්ත්ව පුද්ගල නොවීමෙන් රූප ධාතු නම් වේ. සද්ද ගන්ධ රස පොට්ටප්ප ධාතු පිළිවෙලින් ශබ්ද ගන්ධ රස ස්පර්ශයෝ ය. එකම මන ආයතනය මෙහි ධාතු 7කට බෙදා තිබේ. ඒකම මන ආයතනයනේ. ඒ කියන්නේ මන ආයතනය කියුවහම මෙතන ධාතු 7ක කියලා කියන්නේ ඔව්. එතකොට විඥාන. ඒ කියන්නේ ධාතු 7ක ආයෙ කොහොමද? චක්කු විඥාන ධාතුව, සෝත විඥාන ධාතුව, ගහන විඥාන ධාතුව, ජීවා විඥාන ධාතුව, කාය විඥාන ධාතුව, මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව. අන්නේ 7. එතකොට 7ක්. මන ආයතනය එතකොට කොටස් 7කට කඩලා තියෙනවා. අතන අපි ආයතනය වලදී මේ 7ම එකකට අරගෙන මන ආයතනය කිව්වේ ඒකට. හරි නේද? අර නේද මේ 7යි කියලා කියන්නේ මන ආයතනය කියලා ගත්ත අර ආයතන 12දී මන ආයතනය කියලා ගත්ත ඒ ආයතනය 7කට කඩලා චක්කු විඥාන ධාතුව, සෝත විඥාන ධාතුව, ගහන විඥාන ධාතුව, ජීවා විඥාන ධාතුව, කාය විඥාන ධාතුව, මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව කියලා 7කට කඩලා 7ක් විදියට දැම්මා. එතකොට තමයි අතන 18ක් උනේ. අපි ආයතන 12යිනේ කතා කරන්නේ නේද? මෙතන 1 7 වුණා. 1 7කට බෙදලා 18ක් වුණා. හරිද?
සිත් 89න් චක්කු විඥාන දෙක චක්කු විඥාන ධාතුවේ සෝත විඥාන දෙක සෝත විඥාන ධාතුවේ ගහන විඥාන දෙක ගහන විඥාන ධාතුවේ ජීවා විඥාන දෙක ජීවා විඥාන ධාතුවේ කාය විඥාන දෙක කාය විඥාන ධාතුවේ පංචද්වාර වචනේ සම්පටිච්ඡන දෙක යන සිත් 3 මනෝ ධාතුවේ ඉතිරි සිත් 76 මනෝ විඥාන ධාතුවේ කායික දෙපනසය සූක්ෂම රූප 16 නිර්වාණ යන මේවා ධම්ම ධාතුවේ අපි ධම්මායතනය කියලා ගත්තේ ධම්ම ධාතුව කියලා ගත්තේ දෙකම එකම කොටස. ඊට පස්සේ වෙනස වෙන්නේ අර මන ආයතන 7කට වැඩි වුණා. 7කට බෙදුණා. 7කට බෙදිලා තමයි ආවේ මන ආයතනය අපෙන්දී ආයතන වලින් ගත්ත මන ආයතනය 7කට වෙලා ධාතු 14ක් වුණා. එහෙමයි. අනිත් ඒවා එහෙමයි චක්කායතනය චක්කු ධාතුව වුණා. චක්කායතනය චක්කු ධාතුව වුණා නේද? තේරුණා නේද? ඒක චක්කායතනය චක්කු ධාතුව වුණා, සෝතායතනය සෝත ධාතුව වුණා, ගානායතනය ගාන ධාතුව වුණා, ජීවායතනය ජීවායතනය වුණා, ජීව ධාතුව වුණා, කායතනය කාය ධාතුව වුණා, මන ආයතනය ඔන්න 7කට කැඩුණා. මොකද්ද? චක්කු විඥාන ධාතුව, සෝත විඥාන ධාතුව, ගහන විඥාන ධාතුව, ජීවා විඥාන ධාතුව, කාය විඥාන ධාතුව, මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව. 7කට කැඩුණා. ඊට පස්සේ රූපායතන, එතන රූප ධාතුව වුණා. රූප ධාතුව වුණා, සද්ද ආයතනේ සද්ද ධාතුව වුණා, ගන්ධ ආයතනේ ගන්ධ ධාතුව වුණා, රස ආයතනේ රස ධාතුව වුණා. පොට්ටබ්බ ආයතනය පොට්ටබ්බ ආයතනය වුණා පොට්ටබ්බ ධාතුව වුණා පොට්ටබ්බ ආයතනය පොට්ටබ්බ ධාතුව වුණා ඊට පස්සේ ධම්ම ආයතනය ධම්ම ධාතුව වුණා හරිනේ එතකොට තමයි අතන 12 මෙතන 18 වුණා මොකද අතන මන ආයතනය කියන එක 7කට කැඩුණා දැන් අතන මන ආයතනෙ ගුවන් සිත් 89 එක කොටේ තියෙන්නේ. ඒක 7කට කැඩිලා ධාතු වුණා. ධාතු 7කට කැඩිලා ආව 18ක් වුණා ධාතු. හරිද? ඒක තමයි උනේ. නැති කරන්න. එතන මේ ඒක තමයි මෙතන සත්වයේ පුද්ගලයෙක් නැහැ කියන එක මේ ධාතු ටිකක් කියන්නේ ධාතුව කියන්නේ සත්‍යයේ පුද්ගලෙක් නැහැ කියලානේ. ඒක නිසා තමයි අර ධාතු පෙන්නනවා අර ටික කඩලි කරලා පෙන්නනවා මෙතන මේ ධාතු ටිකක් තියෙන්නේ කියලා. එතකොට අපිට දැනෙන මේ සත්වයේ පුද්ගලෙක් ඉන්නවා කියන ඒ ආකල්පය ඒ හැඟීම නැති කරන්න තමයි එහෙම බලන්නේ. සත්‍ය වශයෙන් එහෙම තමයි තියෙන්නේ. නමුත් එහෙම නෙවෙයි අපිට වැටහිලා තියෙන්නේ නේ. අපිට මේ මම කියලා පුද්ගලෙක් ඉන්නවා සත්වයෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමෙන් තමයි අපි ඉන්නේ. ඒක වැරදි හැඟීමක්. ඉතින් සත්‍ය වශයෙන් මේ ටික තමයි තියෙන්නේ. මේ ටික බලලා මේ ටික ඉගෙනගෙන ටික බලලා අර වැරදි හැඟීම නැති කරගන්න. ඒක තමයි විදර්ශනාව. හරිද? ධාතු වශයෙන් 14කට බෙදා තිබෙන්නේද ආයතන 12න් 12කට බෙදෙන ලද ධර්ම සමූහයම එකක් වූ මන ආයතන ධාතු විභාගයේදී චක්කු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු, ජීවා විඤ්ඤාණ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, මනෝජ විඤ්ඤාණ ධාතු කියා 7කට බෙදා තිබේ. ආයතන ධාතු දෙකොටසකි ඇති වෙනසය සමහරුන්ට විඤ්ඤාණයේ ආත්ම සංඥාව තදින් ඇත්තේය. විඥානයේ පිළිබඳ විභාගයක් නැති ආයතන ක්‍රමයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ ආත්ම සංඥාව දුරු නොවේ. එබැවින් විඥානයේ තදින් ආත්ම සංඥාව ඇතියන් සඳහා ඔවුන්ගේම ආත්ම සංඥාව දුරු කර ගැනීමට පහසු වනු සඳහා විඥානය වැඩිදුරටත් විභාග කොට දැක්වෙන මේ ධාතු විභාග දේශනය කර තිබේ. එතකොට මෙතෙන්දී තියෙන්නේ පැහැදිලිවම අර සත්‍ය පුද්ගලයේ කියන සංඥාව නැති කරන්න තමයි ඒ වැරදි දැකීම නැති කරන්න තමයි මේ ධාතු වහන්සේ දේශනා ධාතු 18 දේශනා කරලා තියෙන්නේ. මේ එකම පරමාර්ථ ටික තමයි මේ වෙන් විදියට මේ උන්වහන්සේ වෙන් කරලා දේශනා කරන්නේ. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න මේ ਸਰව සංග්‍රහයෙන් දැන් ඉගෙන ගන්න ඉන්නේ. ਸਰව සංග්‍රහයේදී
උන්වහන්සේ මේ පරමාර්ථ ධර්ම ටික පංචස්කන්ධ විදියට විස්තර කරා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධ විදියට තවදුරටත් විස්තර කරනවා. ඊට පස්සේ ආයතන 12 විදියට සහ ධාතු 18 විදියට විස්තර කරනවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරනවා. ඊට පස්සේ අපි මේ පාඩමට යනවා 242. චතුරාර්ය සත්‍ය. නෑ මේක පාඩේ වැඩසටහන එකම අපි දවසකට කරන එක තමයි වැඩසටහන දිහාන්නේ. පාඩම යනවා 242 පිටුව 10 වන පාඩම චතුරාර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියා ආර්ය සත්‍ය සතරයි. ඒකාන්තයෙන් ඇති ඒ හැටියටම වන අන් ආකාරයකින් නොවන දේ සත්‍ය නම්. සත්‍ය කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන් ඒ විදිහට වෙනවා. ඒ විදිහටම වෙන එක තමයි අපි සත්‍ය කියලා කියන්නේ. සත්‍යයි කීමෙන් පමණක් නොනවත්වා ආර්ය යන වචනය මුලට යොදා මේ සත්‍යයන්ට ආර්ය සත්‍යයි නම් කර තිබෙන්නේ කරුණු කීපයක් නිසා. අනේ කරුණු කීපය දැන් ඒක දැන් සත්‍ය විතරක් නෙමෙයි මේකේ පැහැදිලි කරන්නේ ආර්ය සත්‍ය කියලා මේක නම් කරලා තියෙනවා. ඒකට ඇයි එහෙම කියන්නේ කියලා තමයි මේ පැහැදිලි කරන්නේ. සමහර සත්‍යයන් එක් ආකාරයේ සත්‍ය වතුදු තවත් ආකාරයකින් බලන කල්ලි අසත්‍ය වේ. හරිනේ. එක පැත්තකින් බැලුවාම සත්‍යයි කියලා තේරෙනවා, අනිත් පැත්තෙන් බැලුවාම ඒක අසත්‍ය වෙනවා. බුදුන් වහන්සේ විසින් වදාළ දුක්ඛාදී සතරේ කවර ආකාරයකින්වත් අසත්‍ය වීමක් නැත. ඒවා එසේම කවර ආකාරයකින්වත් වෙනස් නොවන සත්‍යයන් අතුරෙන් උතුම් සත්‍ය වේ. ඒ සත්‍ය කියන එක එක පැත්තකින් බලලා අනිත් එක පැත්තකින් බැලුවම සත්‍යයි කියලා තේරුණාට අනිත් පැත්තෙන් බලනකොට අසත්‍ය වෙනවද? එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන් වෙනවම තමයි. මොන පැත්තෙන් බැලුවා සත්‍යම තමයි. ඒක නිසා උතුම් සත්‍ය නිසා අපි ඒකට ආර්ය සත්‍ය කියලා කියනවා. මේ සත්‍ය යන වචනය මුලින් ආර්ය යන වචනය යොදා ඇත්තේ මේ සත්‍යයේ උතුම් බව දැක්වීමට. උත්තම වූ සත්‍ය ආර්ය සත්‍ය නම් වේ. අපි මුලදී කතා කරා මතකද පර්යාය සත්‍ය, පරමාර්ථ සත්‍ය සහ ආර්ය සත්‍ය කියලා කොටස් තුනක් මතකද අපි කතා කරා කලින්. මොකක්ද ඒ තුනේ වෙනස? මොකද මොකද මම කිව්වේ? පර්යාය සත්‍ය, පරමාර්ථ සත්‍ය සහ ආර්ය සත්‍ය. ඔන්න ඔය තුන. මතකද අපි පැහැදිලි කරා ඒක නිකන්. මතකද මොකද උපමාවක් තියෙන්නේ? අපි එකක් පොඩ්ඩක් මතක් කරගෙන මේ මෙතන පැහැදිලි කරලා නෑ ඒක. අපි ටිකක් එක මතක් කරගෙන මොකද්ද සත්‍ය තුන? ඔය අර දැන් ඔය කියු කතාව තමයි පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ. මොකද්ද? පර්යාය සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍ය. කියලා තුනක් තියෙනවා. හරිද? දැන් අපි මේකට නිකන් සරල උපමාවක් ගත්තා. මතකද අපි සිල් ගන්න යනෝනේ. අපි සිල් ගන්නකොට ඒක අපිට එක හොඳ දෙයක්ද බැලුමට නිවැරදි දෙයක. සිල් ගන්න යන එක කියා සිල් ගන්න යන එක හොඳ එකක්ද නරක එකක්ද? හොඳ එකක්. ඔව්. සිල් ගන්න යන එක හොඳ එකක්. එතකොට සීලය.
එතකොට සීලය බැලු බැලමට සීලය ගන්න එක අපිට පේනවා ඒක සත්‍යයක්. ඒක හොඳ දෙයක් කියලා තමයි වැටහෙන්නේ. සීලය හොඳයි. සීලය හොඳයි. ඊට පස්සේ සීලය හොඳයි කියලා ඒ මට්ටමේදී ඒ අපිට වැටහෙන මට්ටමේ මේ තුනේ මොකද්ද වෙනස? මේ අපේ පරයාය සත්‍යයේ අපිට සාමාන්‍යයෙන් වැටහෙන අපිට සාමාන්‍ය භාවිතයේදී වැටහෙන හොඳයි හොඳ හෝ නරක මට්ටම තමයි මේ පරයාය සත්‍ය කියන්නේ. ඉතින් අපිට වැටහෙන මට්ටමක් තියෙනවනේ නේද? ධර්මයේ නෙමෙයි අපි දෛනික ක්‍රියාකාරීත්වයේ අපේ භාවිතයේදී අපිට වැටහෙන සත්‍ය. ඒක තමයි පරයාය කියලා කියන්නේ. ඒකට ඒකෙදී අපිට වැටහෙනවා සීල් ගන්න එක හොඳයි කියලා. නේද? ඒක හොඳයිනේ. ඒකේ වරදක් නැහැ. ඊට පස්සේ පරමාර්ථ සත්‍ය ගත්තාම පරමාර්ථ සත්‍යයේදී පරමාර්ථයේදී අපි දැන් මේක කියන්නේ මේ යන්නේ සිල් ගන්න එක වැරදි කියන එක නෙමෙයි. ඒක මතහා ගන්න. මේක අපිට දැන් අපි මේක හරියට මේක තේරුම් ගත්තේ නැත්නම් සිල් ගන්න එක හොඳයි. හැබැයි අපි සාමාන්‍ය වැටහීමේදී ඉස්සරහට බලන්න මොකද වෙන්නේ කියලා සීලය හොඳයි. ඊට පස්සේ පරමාර්ථ සත්‍යයේදී සත්‍ය වශයෙන්ම දැන් අපි සිල් ගන්න යනවා. හරිද? ගියාම වෙන දැන දැන් වෙන කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් සිල් ඇඳ මැදගෙන හොඳට සූදානම් වෙලා උදේ පාන්දර මලුත් කඩාගෙන යනකොට අපි පොඩ පරක් වෙලා ගියා කියලා යනකොට අපි වෙනද වාඩි වෙන තැන වෙන කෙනෙක් වාඩි. දැන් මොකද වෙන්නේ? දේශය දැන් ඔන්න තරහ යනවා ඊට සමානට උතන නේද පොඩි බහින් බස් වීමක් වෙන්නත් බැරි නෑ. එහෙම යන්නේක තමයි වෙන්න ඕන. හැබැයි එහෙම වෙනවද අපි මගේ සාමාන්‍ය මට්ටමේ ප්‍රායෝගිකව මෙහෙම දේවල් වෙනව නේද? අපි ඉඳ නෑ වෙන වාඩි වෙන්න ඉඩක් නෑ. පිටින්නේ යන්නේ විද්‍යාලයක් නෑ යන්නේ. සිල් ගන්නකොට පිටේ හොයාගෙන තමයි යන්නේ. හරිද? ඒක පිටේ හොයාගෙන ගියාම මේ ස්වාමීන් වහන්සේ පේන්නත් ඕන. ඉතියක් තියෙන්නත් ඕන. ඔව්. එහෙම තැනන්නේ හොයන්නේ. එහෙම තැන වෙන තියෙනවනම් ප්‍රශ්නයක් උතන ගැටලුවක් එන්නේ නැහැ. නමුත් ඉඩකඩ සීමිතයිනේ. ඉඩකඩ සීමිතයි. ඉතින් එතකොට වෙනදා හැමදාම රෙජිස්ටර් වෙච්ච තැනක් තියෙනෝනේ අපිට. එහෙම තැන තියෙනවා. එතකොට ඒ තැන නැති වුනහම ඔන්න තරහ යනවා. ඉතින් ද්වේෂය. එතකොට අපි සීලයෙන් බලාපොරොත්තු වෙන දෙයක වෙන්නේ නැහැ. ඒකට අවබෝධයෙන් කෙනෙක් යනවා නම් තරහ යන්නේ නැහැ. ඒක තමයි අපි කියන එක. පිටට යන්න හදන්නේ මේ. එහෙම යන කෙනෙක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ මේ. සාමාන්‍ය කෙනෙක්. මේ ධර්මයේ අවබෝධය නැති ධර්මයේ අවබෝධය තියෙන කෙනාට එහෙම වෙන්නේ නැහැ. එයා බුදුන් තරම් හික්මීම ඇති කරගන්න උත්සාහ ගන්න ආවත් එහෙම සිතුවිල්ලක් ආවත් ඒක යටපත් කරනවා ඒක පිළිගන්න. ඒක යන්නේ නැහැ. දන්නෝ දැන් අපි මේ දන්න කෙනානේ මේ අපි කියන්නේ අපි යුනිකක් නෙවෙයි අපි සාමාන්‍ය කෙනෙක් ගැන මේ කතා කරන්නේ. සාමාන්‍ය කෙනෙක් ඒ ගැන අවබෝධයක් නැතුව සීලය විතරක් සිල් රැඳ ඇඳගෙන ගියා කියලා සිල් අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ කියන එක. ඔව් ඒක වෙන්නේ නැහැ. ඒතකොට ඒ වෙලේ අපි නිකන් හිතමු පරමාර්ථයෙන් මේක පහද ගත්තොත් සීලය හොඳයි කියලා අපිට වැටහුණා. අපි හිතමු නිකන් මම මේ උපමාවක් කියන්නේ මෙහෙම හැම කෙනාටම වෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් මෙහෙම වෙන කෙනෙක් ඉදී එතන. හරිද? අවබෝධය නැති කෙනෙක්. එයාට වැඩි කාලයක් එයා ඊට පස්සේ දාන බෙදන්න ආවා. දාන බෙදන්න යනකොට බෙදන ඒ සදහැතියෙක් ඇවිල්ලා ඇඳුමේ මොදි ටිකක් වැටුණා. දැන් මොකද? දැන් ඉතින් ඒකට තරහ යනව නේද? ඔව්. එතන තරහ යනවා. අතෝ දන්න ගියා. එතන දැන් පොල්මේ ඉන්නකොට මොකක් හරි එතන මේ ඉඩ දෙන්නේ නැතුව මොන හරි තනක් ගැටුවක් ඇති වුණා. නේද? එහෙම බලුවාම අපි කෙනෙක් ඉඳලා කෙනෙක් මෙහෙම ඉඳී. ඉඳලා කෙනෙක් හැම කෙනාටම මෙහෙම වෙන්නේ නැහැ. ඉඳලා කෙනෙක් ඉඳී. අපි කිව්ව ඒ කාලය ඇතුළත අපි උදේ 5 ඉඳන් හවස 5 වෙනකන් කාලය ඇතුළත 10000 ඊට වඩා වෙනවා අපි නිකන් කොමාට තේරුම් ගමු 10000ක් වෙන කෙනෙක්ගේ ඇති වෙන කෙනෙක් වුණා නම් ඒ 10000න් අපි කිව්ව 600ක් විතර දේශති අකුසල් සිත් නම් ඇති උනේ 600යි ඊටු 400 කුසල් සිත් ඇති වුණා කියලා හිතමු අපි. එතකොට දැන් සමස්තය ගන්නකොට පරමාර්ථ වශයෙන් මේ සිත් ටිකෙන් බලනකොට මෙතන සීලය හොඳයිද කියලා දෙන්නේ දැන් ගන්න වෙන්නේ.
නෑ සීලේ නරකයි. ඒත් ගෙදර කලබලයක් නැතුව නිදාසේ හිටියේ නම් සමාජයට සීල් ගන්නට වඩා හොඳයි නේද? ගෙදර එහෙම හොඳ පරිසරයක් තියෙනවා නම් අපි හිතමු මේ කාරණේ දේරුම් ගන්න මේ ගන්නේ නේද? ඒතර මෙතනින් මේක ඔන්න අසත්‍ය වුණා. මෙතන සත්‍යයි කියලා මේ සත්‍යයේ විදිහට අපිට මේක වැටෙන්නේ හොඳයි කියන එක. මේ මට්ටමේ. හැබැයි මේක මෙතනින් පහදනකොට දැන් උන නරකයි කියලා නිල්ල. නේද? සීල ඉතින් ගිහිලා නරකක් උනේ. ඔව් නෑ. ඒ වගේම මම මේ සීල් සමාදන් වෙන්න දැන් අපි නිකම් මට්ටමේදී සීල් සමාදන් වෙන එක හොඳයි කියන්නේ අපි තේරුම් ගන්න. ඒක සත්‍යයි කියන සත්‍ය කියන්නේ සීල් සමාදන් කරන හොඳයි කියන එක බැලු බැලමට සත්‍යයි. හැබැයි අවබෝධයක් නැති කෙනා පන්සලට ගියාම මේ දේවල් සිද්ධ වුණ කෙනෙක් ගැන හිතුවොත් අපි එයාගේ හැසිරීමත් එක්ක බලනකොට මේ පරමාර්ථයෙන් මේ කාරණේ වටහා ගන්නකොට මේ සාමාන්‍ය කෙනෙක් ගැන අපි කතා කරන්නේ මේ සීලය හොඳයි කියලා ආපු එක මෙතනින් පරමාර්ථයෙන් පහල ගන්න සිත් මට්ටමේ පහල ගන්නකොට දැන් මෙතන ඉන්නේ නරකයි කියලා නේ අර මෙතනින් හරි කියලා හිතුවේ මෙතෙන්දී අසත්‍ය වෙලා මෙතනින් සත්‍යයි කියලා හිතුවේ ඒකම පරමාර්ථයෙන් පහල ගන්නකොට ඒක සත්‍ය වෙලා නේද? අන්න ඒක තේරුණාද? තේරුණා නේද? අන්න මෙතනින් පහදපු එක මේක අසත්‍ය වෙලා තියෙනවා. හරිද? හරි. එතකොට හරි නේද ඒක? එතකොට එතෙන්දී ඔන්න අසත්‍ය. අපි කියමු දැන් පරමාර්ථ සත්‍යයෙන් අපි දැන් සිල් ගන්න යන්නේ මොකටද? දැන් මේ කතාව දැන් මෙතනින් සීලේ වෙනක මෙතෙන් අසත්‍ය අපි කතාව ඉවරයි දැන්. දැන් ඒක ඉවරයි. හරිද? ඒ කතන්දරේ ඉවරයි. අපි මෙතනින් මෙතෙන්ට එනකොට මෙතනින් සත්‍යයි කියලා වැටුනේ මෙතෙන්ට එනකොට අසත්‍ය වෙලා. ඒ කාරණේ දැන් අපි තේරුම් ගත්තා. හරිද? ඊට පස්සේ පරමාර්ථයේ සත්‍යක පරමාර්ථයෙන් අපි සිල් ගන්නේ මොකටද? පින් කරගන්න නේද? නේද? ඔව්. පින් කරගන්න තමයි පරමාර්ථයෙන් බැලුවාම පින් කරගන්න එක හොඳයි හොඳ නරකද? කුසල් සිත් ඇති කරගන්න එක අකුසල් වලට වඩා හොඳයි. හොඳයි. කුසලය හොඳයි කියලා දෙනවා. කුසලය හොඳයි කියලා අපිට තේරෙනවා. කුසලය හොඳයි. ඒක හොඳයි සත්‍ය නේද ඒක? පරමාර්ථයෙන් බැලුවාම කුසලය සත්‍යයි. හැබැයි ආර්ය සත්‍යයෙන් බැලුවාම කුසලය මොකද වෙන්නේ? කුසල් වීමෙන් මොකද ලැබෙන්නේ අපිට? කුසල් කිරීමෙන් ලැබෙන්නේ මොකද්ද? ඔව් පුණ්‍යාවි සංස්කාර නැත්තම් අපිට ජාතිය නේද? උපත ලැබෙනව නේද? උපතක් ලැබෙනව නේද? උපත ලැබෙනවා. හරිද? ඒතර උපත දැන් මෙතන හොඳයි කියන වැටෙන එක උපත කියන එක හොඳයිද? ආර්ය සත්‍යයෙන් බැලුවා උපත නරකයි. උපත නරක නිසා නේද නැති කරන්න යන්නේ. දුක්ඛ සත්‍ය පරිවිණිකනේ උපත නේද? අන්න මේක හොඳයි කියන එක මෙතෙන් එනකොට අන්න තුන වැරදි වුණා. මේක හොඳයි කියලා තමයි බැලුව බැලමට සත්‍යයි කියලා වැටුණු එක මෙතෙන්ට ආර්ය සත්‍ය පහද ගන්නකොට ඒක අසත්‍ය වෙනවා. තේරුණාද? පැහැදිලිද? අර කලින් කිව්ව උපමාවෙන් පර්යාය සත්‍ය පරමාර්ථ සත්‍ය එනකොට මේ පර්යාය සත්‍ය පරමාර්ථයෙන් පහද ගන්නකොට මේකට සත්‍යයි කියලා වැටුණ එක මේකට අසත්‍ය වෙනවා. හරිද? පැහැදිලි නේද? ඊට පස්සේ මේකට සත්‍යයි කියලා අපි වැටහෙන එක මේකෙන් ආර්ය සත්‍යයෙන් පහද ගන්නකොට අසත්‍ය. හරි නේද? ඒක තමයි එතකොට මේක වරදින්නේම නැහැ. මේ දෙකම වරදින්න පුළුවන්. වරදින්න පුළුවන් මේක වැරදි ගන්න එක. හරිද? බැලුව බැලමටම හරි කියන දේ ඇත්තටම හරි කියලා පරමාර්ථයෙන් බලනකොට නෑ ඒක. පරමාර්ථයෙන් බැලුවා ඒක ආර්ය සත්‍යයෙන් පහදනකොට ඒක වැරදි. හරි නේද? අන්න ඒක තමයි මේ කියන්නේ ආර්ය කියලා යෙදුවේ ඒකයි. සත්‍යයට ආර්ය සත්‍ය කියලා යෙදුවේ ඒකයි. ඒක මොන පැත්තෙන් බැලුවත් වැරදි වෙන්නේ නැහැ. නෑ. කොයි පැත්තෙන් බැලුවත් අරදින්නේ නෑ ආර්ය සත්‍ය. ඒක සදාකාලිකයි. මේ සත්‍ය සදාකාලිකයි. ඒක මේ ලෝකයේ විනාශ වෙලා ගියාද ආයත් මේ ලෝක විනාශය වුණාද කල්පේ විනාශය වුණාද සදාකාලික සත්‍යයක් ඒක ආර්ය සත්‍ය. ඒක කවදාවත් නැති වෙන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යනේ දේශනා කරන්නේ. ඒක තමයි මේ විශ්වයේ තියෙන සදාකාලික නීතිය නොවෙනස් වෙන දේ. සාමුද්‍රයක්ම
සමබුදුවරයෙකු තමයි මේ චතුරාර්ය සත්‍යය බුදු දේශනා කරන්නේ. ඒක තමදාම පවතින ඒක තමයි අපි නොදන්න දේ උන්වහන්සේලා තේරුම් ගන්න. ඒක යටපත් වෙනවනේ මේක නැති වෙලා යනවනේ ඒක. උන්වහන්සේලාට තමයි වැටහෙන්නේ. උන්වහන්සේලා මේක නැති වෙලා ගියාට පස්සේ මේක මේ කවුරුත් මේ ඔක්කොම සියල්ල නැති වෙනවනේ. මොකද අපේ ගල්වල ගෙටුවා එකේ මේක ඉතුරු ගන්න පුළුවන්ද? පොතක ලිව්වා එකේ ඉතුරු ගන්න පුළුවන්ද? රම්පත්වල තහඩු වල ලිව්වා එකේ ඉතුරු කර ගන්න පුළුවන්ද? ගලේ ගෙටුවා එකේ ඉතුරු කර ගන්න පුළුවන්ද? නැහැ නේ. මේ ඔක්කොම විනාශ වෙලා යනවනේ. කාබෝඥාජනේ සියල්ල මේ අලු දූවිලි වල යනවා. මේ සියල්ල මේ පෘථුවිය මේ සියල්ල අලු දූවිලි වල යනවා. අපි කතා කරන්නේ මොකද වෙන්නේ කියලා නේද? දූවිලි ගිහලා ආයෙත් නිර්මාණය වෙනවා. එතකොට මේ ඉතුරු වෙන මොනවා හරි තියෙනවද? පොත්පත් ඉතුරු වෙයිද? ඔය ගල් ඔය යකඩ ඒවා ඉතුරු වෙයිද? සියල්ල ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් බුදුවරයෙක් පහළ වෙලා තමයි ආයෙත් මේ සත්‍ය මතු කරගන්නේ. වෙන ක්‍රමයක් නැහැ මේක. දැන් මේ කල්පේ ඉඳන් ඊළඟට කල්පනාමය කෙරීගෙන යනවා ඉදිරිය. නෑ ඒක පවතින සත්‍යයක්. දැන් මේකේ ඒක සදාකාලික පවතින සත්‍ය නෙමේ. ඒක ඒක තමයි වෙන්නේ. වෙන්නේ කියන්නේ ඒකෙන් ඒක නීතිය නෙමෙයි. ඒක නීතිය කියලා ගමුකෝ. නැත්තම් ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණය කියලා ගන්නකො. ඒක තමයි යාන්ත්‍රණය වෙන්නේ. මොකද්ද? දුක තියෙනවා. දුකට හේතුව තෘෂ්ණාව, නිරෝධය, නිවන. ඒක මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණය. හරිනේ? ඒ ටික අපි කිව්වා මේ සත්‍ය සතර ප්‍රකාශ කරන ලදුවේ බුදුන් වහන්සේ විසිනි. දෙවියන් විසින් ලෝකයා විසින් පුදුණු ලබන බැවින් බුදුන් වහන්සේ ආර්ය නම් වේ. දැන් අර එකක් අපි ආර්ය කියන එකේ තේරුම ඉස්සෙල්ලා කිව්වේ මේ උත්තම සත්‍ය නිසා මේකට ආර්ය සත්‍ය කියලා කියනවා. දැන් මේ තවත් ආර්ය කියලා කියන්නේ හේතු කීපයක් තමයි මේ කියන්නේ. මේ සත්‍ය සතර ප්‍රකාශ කරන ලදී බුදුන් වහන්සේ විසිනි. දෙවියන් විසින් ලෝකයා විසින් පුදුණු ලබන බැවින් බුදුන් වහන්සේ ආර්ය නම් වේ. බුදුරජාණන් වහන්සේ කියනවා ආර්ය කියලා. ආර්ය වූ බුදුන් වහන්සේ විසින් දැක ලෝකයට ප්‍රකාශ කරන ලද ඒවා වන බැවින් මේ සත්‍යෝ බුදුන් වහන්සේගේ. ඒ බුදුන් වහන්සේනේ මේ ලෝකෙට කියන්නේ. බුදුන් වහන්සේ යන්නේ වෙන කිසි කෙනෙකුට මේක වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. මොකද කලුන් බුදුවරයන් ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් මතු කරගන්නේ බුදු කෙනෙකුට විතරයි මේක මතු කරගන්න පුළුවන්. වෙන කිසි කෙනෙකුට මේක වැටහෙන්නේ නැහැ. ඒක නිසා මේකට අයිතිය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේක මතු කරගත්තේ. මොකක් හරි මතු කරගත්තාම අයිතිය යාටනේ. ඒක බුදුරජාණන් වහන්සේ තමයි අයිති. ආර්යයන් වහන්සේගේ සත්‍යයෝය යන අර්ථයෙන් මේවාට ආර්ය සත්‍යයෝයයිද කියනු ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ සත්‍ය නිසා බුදුරජාණන් වහන්සේට ආර්ය කියන නම කියනවා. ඒක නිසා ආර්ය සත්‍ය කියලා කියනවා. ඒතර බුදුන් වහන්සේට ආර්ය කියන නිසා බුදුරජාණන්සේගේ සත්‍ය නිසා ආර්ය කියලා කියනවා. ඊළඟට සත්‍යයන්ගෙන් උතුම් දේ වෙච්ච එක නිසා ආර්ය කියලා කියනවා. ඒතර ආර්ය කියන එකට හේතු දෙකක් තියෙනවා. යමෙකු විසින් සත්‍ය සතර ප්‍රත්‍යක්ෂ කරගත්තේ නම් ඒ තැනැත්තා පෘථග්ජන භාවය ඉක්මවා ආර්ය පුද්ගල භාවයට පැමිණේ. ප්‍රත්‍යක්ෂ කරගත් තැනැත්තා ආර්ය භාවයට පමුණුවන බැවින්ද මේ සත්‍යයට ආර්ය සත්‍යයි කියනවා. එතකොට ආර්ය කියන වචනෙට අර්ථයන් තුනකින් අපි කියනවා ආර්ය කියලා යෙදෙන වචනෙට තේරුම් තුනක් තියෙනවා. හරිද? උතුම් වූ සත්‍ය නිසා කියන්නේ වෙනස් නොවන සත්‍ය නිසා අපි ඒකට ආර්ය කියලා කියනවා. බුදුරජාන් වහන්සේ විසින් සොයාගත්ත නැත්නම් මතු කරගත්ත දේ නිසා බුදුරජාන් වහන්සේට ආර්ය කියන නිසා උන්වහන්සේගේ සත්‍ය නිසා අපි මේකට ආර්ය කියලා කියනවා. ඊළඟට යම් කෙනෙකු කිසිවෙක් මේ සතර ප්‍රත්‍යක්ෂ කරගත්තාම පෘථග්ජන භාවයෙන් මිදිලා ආර්ය භාවයට පත්වන නිසා අපි මේකට ආර්ය කියලා කියනවා. මොකද ආර්ය සත්‍ය කියන එකේදී ආර්ය කියන එකට තේරුම් තුනක් තියෙනවා. එකක් තමයි වෙනස් නොවන සත්‍ය, අනිත් එක බුදුරජාණන් වහන්සේගේ සත්‍ය නිසා සහ පෘථග්ජන භාවයෙන් මුදවලා ආර්ය භාවයට පත් කරන නිසා මේකට ආර්ය සත්‍ය කියලා කියනවා. මොකද ආර්ය කියන එකට තේරුම් තුනක් තියෙනවා. එතකොට ඊළඟට ඔන්න සත්‍ය ටික පැහැදිලි කරනවා.
දුක්ඛාරය සත්‍ය. ලෞකික සිත් 180ය ලෝභයෙන් අන්‍ය වූ චෛතසික 150ය. රූප 8 යන මේ ධර්ම සමූහය දුක්ඛ සත්‍යයට අයත් වේ. ආයතර පැහැදිලි කර අර ටිකම තමයි ආයත මේ පරමාර්ථ ධර්ම ටිකම තමයි මේ බෙදෙන්නේ. දැන් අපි ස්කන්ධ ටික විදිහට මේක බෙදාගත්තා. ඊට පස්සේ ආයතන විදිහට බෙදාගත්තා. ඊට පස්සේ ධාතු විදිහට බෙදාගත්තා. ඊට ආර්ය සත්‍ය විදිහට මේක බෙදාගත්තා. ඒකෙදි දුක්ඛ සත්‍යයටයි වෙන්නේ ලෞකික සිත් 180ය. ඔක්කොම සිත් කීයද? 89. ලෞකික සිත් 81යි. ලෝකෝත්තර 8යි. ලෝකෝත්තර 8යි වෙන්නේ නැහැ දුක්ඛ සත්‍යයට. ලෝකෝත්තර සිත් 8යි වෙන්නේ නැහැ දුක්ඛ සත්‍යයට. 80 ලෞකික සිත් 81 තමයි දුක්ඛ සත්‍යයට අයිති වෙන්නේ. ඊළඟ ලෝභයෙන් අන්‍ය වූ චෛතසික 50. 150. චෛතසික කීයක් තියෙනවද? 52යි. ලෝභය කියන්නේ චෛතසික කියන්නේ නේ. ලෝභය කොහෙද ආවේ? අකුසල සිත්වල අකුසල අසාධාරණ චෛතසික අකුසල චෛතසිකයක් තියෙනවද? 14යි. අකුසල සාධාරණ කියක් තියෙනවද? 4යි. මොනවද? මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච. එතකොට අකුසල අසාධාරණ කියක් තියෙනවද? 10ක් තියෙනවා. ඒ 10න් ලෝභ ත්‍රිකය මොනවද? ලෝභ, ditthi, මාන වලට අපි කිව්වා ලෝභ ත්‍රිකය කියලා. අන්න ඒකේ ඒක තමයි ඒකේ එකක් තමයි ලෝභ කියන චෛතසිකය. අන්නේ චෛතසිකය නැතුව ඉතුරු 51 දුක්ඛ සත්‍යයට අයිති. ඒකට ලෞකික සිත් 81යි ති චෛතසික 51ක් අයිති ලෝභය නැතුව. හරිද? 150 රූප 8 රූප 20ක් රූප 28ක් අයිති. යන ධර්ම සමූහය දුක්ඛ සත්‍යයට අයිති වේ. හරි නේද? ඒතර දුක්ඛ සත්‍යයට අයිති වෙන්නේ මොනවද? ලෞකික සිත් 81යි ලෝභයෙන් අන්‍ය වූ චෛතසික 51යි රූප 28යි. ඔය ටික දුක්ඛ සත්‍යයට අයිති. ඔය 170 ඒක 170 ගානේ බෙදෙන්නේ. හරිද? ඈ? ඔව් සිත් අතන ලෝකෝත්තර සිත් 8යි ගමනේ. ඔව් අතන ලෞකික සිත් 81 එන්නේ. ඉපදීමේ දුකය, දිරීමේ දුකය, මරණ දුකය, ඥාති වසනාදී නිසා ශෝක කරන්නට හඬන්නට සිදුවීමේ දුකය, ඥාති වසනාදී නිසා අධිකව සිත වෙහෙසීමේ දුකය, අප්‍රියයන් හා එක්වීමේ දුකය, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකය, ඌමනාට නැතිකමේ දුකය යන මේ සියල්ල ඇතිවන්නේ ඒ සියල්ලටම වස්තු වන්නේ දුක්ඛ සත්‍යයට අයත්‍ය කී ධර්ම සමූහය. හරිද? මේක දුක්ඛ සත්‍ය පැහැදිලි කරනවා. දැන් මේ පොතේ චතුරාර්ය සත්‍ය පොතේ මේ කොටස මේ කෙටියෙන් පැහැදිලි කරලා තියෙන්නේ. පරමාර්ථ ධර්ම කොටස මේක වෙනම පොතක් තියෙන උන්වහන්සේ ලියපු චතුරාර්ය සත්‍ය. මේක කරන්න ඕන. මේක ටිකක් ගැඹුරුයි හොඳ දැනුමක් තියෙන ඕන මේකට අපි පැහැදිලි කරගන්න. මේක ගැඹුරුව පැහැදිලි කරලා දෙන්න මේක අනිවාර්යෙන් අපිට සාකච්ඡා කරන්න ඕන. මේක ටිකක් පරිසරය තව හදාගන්න වෙනවා අපිට දැනුමේ. ඒකෙන් තමයි අපිට චතුරාර්ය සත්‍ය පොතට යන්න වෙන්නේ. එතකොට ඒ ධර්ම අතර ජාති ජරා මරණ යන මේ තුනෙන් මිදුණ එකම ධර්මයකොදු නැත. එබැවින් ඒ ධර්ම සමූහයේ ඒකාන්තයෙන්ම දුක්ඛය. ඒකාන්තයෙන්ම දුක් වන නිසා ඒවාට දුක්ඛයයි දුක්ඛ සත්‍යයයි කියන්නේ. ඒ ටික අනිවාර්යෙන් දුකයි. දැන් පරමාර්ථ වශයෙන් මේ මොනවද? අනිවාර්යෙන් දුක ටික මොනවද? ලෝකෝත්තර සිත් මේ ලෞකික සිත් 81යි. ඒක අනිවාර්යෙන් දුකයි. චෛතසික 51 අනිවාර්යෙන් දුකයි. ඊළඟට රූප 28 අනිවාර්යෙන් දුකයි. ඒකට ඒ ටික දුක්ඛ සත්‍යයට ඒක නිසා දාලා තියෙනවා.
තවද දුක්ඛ සත්‍යයයි කියන ලද ඒ සංස්කාර ධර්ම රාශියට ඇලුම් කරගෙන සිටින තැනැත්තා සංස්කාර දුක්ඛය, විපරිණාම දුක්ඛය, දුක්ඛ දුක්ඛය යන මේ දුක් තුනෙන් පෙළෙන නිසාද ඒ ධර්මයෝ ඒකාන්තයෙන් දුක් වෙන්නේ. ඒතකොට මේ දුක්ඛ සත්‍ය ආයෙත් කොටස් තුනකට බෙදලා අපි ඉගෙන ගන්නවා. ඒක මේ පොතේ තියෙනවා පැහැදිලිව. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ඒක. ඒ තුන තමයි සංස්කාර දුක්ඛය, විපරිණාම දුක්ඛය සහ දුක්ඛ දුක්ඛය කියන එක. මේ තුන වෙනම අපිට මේ දුක්ඛ සත්‍යයේ කොටස් තුනකට බෙදලා තමයි ඒක ඉගෙන ගන්න තියෙන්නේ අපිට. ඒක මේ පොතේ පැහැදිලිව මේකේ තියෙනවා පැහැදිලිව විස්තර කරලා දැනට පොත අරගෙන කියවන්න පුළුවන්. අපි ඉස්සරහට ඒක සාකච්ඡා කරනවා. ඒ දුක් තුනෙන් සංස්කාර දුක්ඛ යනු යම් කිසිවක් පළමුවෙන් ඇති කර ගැනීම සම්බන්ධයෙන් හා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇතිවන දුකය. මිනිස්සෝ මිනිසෙකු වශයෙන් ඉපදීමට යම් කිසි පිනක් තිබිය යුතුය. පිනක් නැතිව මනුෂ්‍ය පංචස්කන්ධයක් නොලැබිය හැකිය. එබැවින් ලබනු කැමැති තැනැත්තා විසින් එය සඳහා පින් කළ යුතුය. පින් කරන්නට වීම මනුෂ්‍ය පංචස්කන්ධය සම්බන්ධයෙන් ඇතිවන එක් දුකකි. පින් කලේද බොහෝ පව්කම් කළහොත් එය නොලැබේ. එබැවින් පවින් වැළකී යුතුය. පවින් වැළකී සිටීමත් පහසු කරුණක් නොවේ. අද පවින් වැළකී සිටින්නට වීමත් මනුෂ්‍ය පංචස්කන්ධය ඇති කර ගැනීම සම්බන්ධයෙන් ඇති එක් දුකකි. මිනිස් ලොව උපන් පසු මිනිස් ජීවිත ඉබේ රැකෙන්නේ නොවේ. එය නැසෙන්නට නොදී පවත්වා ගැනීමට ආහාර පාන සැපයීමටත් ආරක්ෂා ගැනීමටත් බොහෝ වේසී යුතුය. ඒ වේසීම උපන් පසු දිවි පැවැත්වීම සම්බන්ධයෙන් ඇත්තා වූ දුකකි. ඒ සියල්ල මනුෂ්‍ය පංචස්කන්ධයෙන් ඇති කරන සංස්කාර දුක්ඛය. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? ඒක වැදගත්. එතකොට අපි කිව්වා දැන් තුනක් තියෙනවා මේ දුක්ඛ සත්‍ය තුනකට බෙදෙනවා. මොකද සංස්කාර දුක්ඛය, විපරිණාම දුක්ඛය සහ දුක්ඛ දුක්ඛය. සංස්කාර දුක්ඛය කියන්නේ මොකක්ද කියලා කියනවා පළමුවෙන් ඇති කර ගැනීම සම්බන්ධයෙන් හා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇතිවන දුක. යමක් ඇති කර ගැනීම සහ ඒ ඇති කරගත් දේ පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇතිවන දුකට තමයි අපි සංස්කාර දුක්ඛය කියලා කියන්නේ. එතකොට මිනිසෙක් වශයෙන් ඉපදීමත් මොකද වෙන්න ඕන? පිනක් තියෙන්න ඕන. නිකන් ඉපදෙන්න බෑනේ. පිනක් මනුෂ්‍ය ලෝකේ ඉපදෙන්න නම් අනිවාර්යයෙන් ඒක සුගතිය නෙමෙයි. සුගතිය ඉපදෙන්න නම් අඩු ගානේ අංග විකලව ඉපදෙන්නත් පිනක් තියෙනවා. පිනක් නැතුව අංග විකලව ඉපදෙන්න පුළුවන්ද? බෑ. අංග විකලයි මනුෂ්‍යෙක් කියලා ඉපදෙන්න පිනක් තියෙන්න ඕන. අහේතුකයි. දුර්වල පිනක්. පිනක් හැබැයි දුර්වලයි. දුර්වල නිසා අංග විකලව තමයි මට මන්ද බුද්ධිකයි. ඒ මන්ද බුද්ධික වෙලා ඉපදෙන්නත් මනුස්ස ලෝකේ පිනක් තියෙනවා. පිනකින් තමයි උපදින්නේ. ඒතර පිනක් නැතුව මනුෂ්‍ය පංචස්කන්ධයක් නොලැබිය හැකිය. එබැවින් ලබනු කැමැති තැනැත්තා විසින් ඒ සඳහා පින් කළ යුතුය. දැන් පින් කරන්න එපා. පින් කරන්නට වීම මනුෂ්‍ය පංචස්කන්ධය සම්බන්ධයෙන් ඇතිවන එක් දුකකි. දැන් පින් කරේ නැති වුණොත් මේ මනුෂ්‍යවල නැත්තම් අපිට සුගතිය උපදින්න බෑ. ඒතර යමක් ඇති කර ගැනීම දාන. ඒතර මනුෂ්‍ය ලෝකයේ මිනිසෙක් වෙන්න නම් හෝ තවත් හොඳ මේ සුගතිය උපදින්න නම් ඒකට පින් කරන්න වෙනවා. දැන් ඒක කරදරයක් නෙවෙයිද? කරදරයක් ඒකනේ. ඒක දුකයි. දුකක් නේද ඒක? දැන් පින් කරන්න වෙනවා කියන එක දුකක් නේද? ඒකට වෙහෙසෙන්න එපා. මුදල් යනවා, කායික වෙහෙස යනවා, කාලය යනවා නේද? දුක. පින් කරන්නට වීම මනුෂ්‍ය පංචස්කන්ධය සම්බන්ධයෙන් ඇතිවන එක් දුකකි. ඒක පැහැදිලිනේ. පින් කරන්න ගියාම ඇතිවන කායික දුක්, මානසික දුක් මේ වෙහෙසෙන්න එපා. ඒ වෙනුවෙන් දුක් ඒවා. පින් කලේද බොහෝ පව්කම් කළහොත් ඒද නොලැබේ. දැන් පින් කරා පව් කරොත් මොකද වෙන්නේ? ආයෙත් දරක නැති වෙලා යනවා. නැත්තම් ඒවා නැති වෙලා පින උඩට එනවා. අකුසලයේ මතුවෙනවා. අකුසලයේ මතුවෙලා අපිට ආයෙත් අර පිනේ තියෙන ගුණය නැති වෙනවා. ශක්තිය නැති වෙනවා. ඒක නැති වෙන එකේ වෙන්නේ මාස්ක් වෙනවා. ඒක වෙන්නේ මේක තියෙනවා ඒකට උඩින් තව එකක් එනවා. දැන් අපිට දැන් මොකක් හරි
මේ වගේ එකක් වෙන්නේ දැන් පින නැති වෙනවා කියන එකට වඩා මේක තියලා මේක උඩින් ආවම අරක පේන්නේ නැහැ අරකට යට තියෙනවා. යට තියෙනවනේ අරක. ඒක යට තියෙනවා. අරක ඇවිල්ලා උඩට එනවා ඒක. යට ඒක තියෙනවා ඒකට මතු වෙන්න බෑ. වෙන එකක් උඩට ඇවිල්ලා. ඒක යටපත් වෙනවා. යටපත් වෙනවා. ඒක නැති වුණා නෙමෙයි. දැන් මේකට බෑ මේක නැති කරන්න. ඒක පුළුවන්ද? එහෙම බෑ. මේකට අර ක්‍රමයෙන් පුළුවන් අපි කුසල් වල අර කියන්නේ අර එතකොට ක්‍රියාත්මක වෙන්නේ අර උඩට ආපු තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක මතු වෙනවා. අරක මතු වෙනවා මේක යටපත් කරගෙන අරක මතු වෙනවා. ඒක නිසා පින් නොකර ඉන්නත් වෙනවා දැන්. පව් නොකර ඉන්නත් වෙනවා. පින් නෙමෙයි. පව් නොකර ඉන්නත් පින් කරන්නත් වෙනවා. පව් නොකර ඉන්නත් වෙනවා. ওই දෙකමත් දැන් ඒකට පින් වෙහෙසෙන්න එපා නේ. ඒකත් දුකක් නේ. හිතන දේවල් කරන්න බෑ. ඒකත් දුකක්. එබැවින් පවින් වැළකී යුතුය. පවින් වැළකී සිටීමත් පහසු කරුණක් නොවේ. පවින් වැළකී සිටින්නට වීමත් මනුෂ්‍ය පංචස්කන්ධය ඇති කර ගැනීම සම්බන්ධයෙන් එක් දුකකි. පව නොකර ඉඳීමත් දුකක්. නේද? ඒකත් දුකක්. මිනිස් ලෝ උපන් පසු මිනිස් ජීවිත ඉබේ රැකෙන්නේ නොවේ. එය නැසෙන්නට නොදී පවත්වා ගැනීමට ආහාර පාන සැපීමත් ආරක්ෂා ගැනීමට බොහෝ වේසිය යුතුය. අන්න ඒකට ආහාර පාන හොයා ගන්න වෙනවා. ආහාර සකස් කර ගන්න වෙනවා. මේකත් මහ දුකක්. ඒ වෙහෙසීම උපන් පසු දිවි පැවැත්වීම සම්බන්ධයෙන් ඇත්තා වූ දුකයි. ඒ සියල්ල මනුෂ්‍ය පංචස්කන්ධයෙන් ඇති කරන සංස්කාර දුක. අන්න ඒකට අපි කියනවා සංස්කාර දුක්. ඒක සංස්කාර දුක් මේක ගැඹුරු අපි අතනින් අපේ ඉගෙන ගන්නවා. දැනට අපි සංස්කාර දුක්ඛය කියුවේ මොකද්ද? යමක් ඇති කර ගැනීම සහ ඒ පවත්වා ගැනීම සඳහා වන දුකට අපි කියනවා සංස්කාර දුක්ඛය. ඒක දුක්ඛ සත්‍යයේ එක කොටසක්. ඊළඟ විපරිණාම දුක්ඛය කියනවා. විපරිණාම දුක්ඛය anu ඇති වූ සංස්කාරයන් දිරා යාමෙන් හා විදී යාමෙන් වන දුකය. එතකොට ඇති කරගත් එක දිරා යාමෙන්. හරිද? දිරා යාමෙන් හා විදී යාමෙන්. දිරා යාමෙන් හා විදී යාමෙන් වෙන දුක. හරි විපරිණාම දුක්ඛය anu ඇති වූ සංස්කාරයන් දිරා යාමෙන් හා විදී යාමෙන් වන දුකය. මේ මනුෂ්‍ය පංචස්කන්ධය කෙසේ පෝෂණය කළත් දිරා වෙනස් වන්නේය. උමනා පමණට ආහාරාදිය නොලැබීමෙන් හෝ උමනා ප්‍රතිපත්තිය නොලැබීමෙන් හෝ අන්කිසි අන්තරායකින් හෝ මරණයට පැමිණෙන්නට වීමෙන් එය විනාශ විය හැකිය. ආයුෂය ගෙවීමෙන් කවදා හෝ මරණයට පැමිණ එය සම්පූර්ණයෙන් විනාශ වන්නේ. එය කවර බලයකින්වත් නොවැළැක්විය හැකිය. පංචස්කන්ධයේ නැසී යා හැකි රෝගාදී කරුණු දුටු කල්හි එය රැක ගැනීමට බොහෝ වේසෙන්නට සිදුවන්නේ. විනාශ වීමේ නිමිති දුටු කල්හි මහත් වූ බියක් හා ශෝකයක් ඇති වේ. ඒ සියල්ල මනුෂ්‍ය පංචස්කන්ධය පිළිබඳ විපරිණාම දුක්ඛය. ඒ කියන්නේ මේ අර ඇති කරගත් සංස්කාරයන් ටික අර සංස්කාර එකෙන් ඇති කරගන්න උනානේ සංස්කාර දුක්ඛය කියන්නේ මේක ඇති කරගැනීමට යන ඇති කරගෙන නිසා පවත්වා ගැනීමට යන යෑමේදී ඇතිවන දුකට අපි කියව සංස්කාර දුක්ඛය කියලා. එහෙම ඇති කරගත්ත ටික දිරා යාමෙන් හා විදී යාමෙන් ඇතිවන දුක දිරා යාම සහ විදී යාම නිසා ඇති වෙනවද දුක? ඔව් ඇති වෙනවනේ කොණ්ඩේ දෙනකොට මේක රැලි වෙනකොට ස්පීනින් මඩු වෙනකොට දුක නේද? අන්න ඒකට කිව්වා විපරිණාම දුක්ඛය. ඒක කිව්වා විපරිණාම දුක්ඛය. ඊට පස්සේ වරින් වර නොඑක් කරුණෙන් ශරීරයේ නොඑක් තැන්වල ඇතිවන දුක්ඛ වේදනා හා නොඑක් කරුණෙන් ඇතිවන මානසික දුක්ඛ වේදනා දුක්ඛ දුක්ඛේ නම්. එතකොට අපිට ශරීරයේ ලැබෙන කායික සහ මානසික වේදනා මොනවද? දුක්ඛ දුක්ඛ. ඒකට කිව්වා දුක්ඛ දුක්ඛ කියලා. එතකොට සංස්කාර දුක්ඛ, විපරිණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ. ඒක උඩට අපිට තේරුම් ගන්න ඕන අපිට අවුරුද්දක් ගැඹුරට ඉගෙන ගන්නවා අතනින්. එක් ජීවිත කාලයකදී එබඳු දුක් බොහෝ ඇතිවන්නේ. මනුෂ්‍ය පංචස්කන්ධයක් නැතිනම් ඒ දුක් එකකදු ඇති නොවේ. එබැවින් ඒ දුක් සියල්ලම මනුෂ්‍ය පංචස්කන්ධයන් කන්දෙන්ම ඇති කරන ඒවා බව කිය යුතුය. අන්‍ය පංචස්කන්ධ වලින්ද එසේම ඒ ත්‍රිවිධ දුක්ඛය ඇති කරනු ලැබේ. එබැවින් ඒ දුක් සියල්ලම මනුෂ්‍ය පංචස්කන්ධයෙන්ම ඇති කරනු ලබන ඒවා බව කිය යුතුය. අන්‍ය පංචස්කන්ධ වලින්ද එසේම ඒ ත්‍රිවිධ දුක්ඛය ඇති කරනු ලැබේ. එතකොට මේ ත්‍රිවිධ දුක්ඛය කියේ දුක්ඛ සත්‍යයට ඇති වෙන දුක්ඛ තුනක් තිබුණා. ඒ තුන සංස්කාර දුක්ඛය, විපරිණාම දුක්ඛය, දුක්ඛ දුක්ඛය. ඒතර සංස්කාර දුක්ඛය කියලා කිව්වේ දෙයක්
ඇති කර ගැනීම සහ එය පැවැත්වීම සඳහා වන දුක. වීමේදී ඇතිවන දුක. ඊට පස්සේ ඒ ඇති කරගත්තය දිවි යාමෙන් සහ විදී යාමෙන් ඇතිවන දුකට අපි කිව්වා විපරිණාම දුක්ඛය. මේ කය ඇතිවන කායික හෝ මානසික වේදනා ටිකට අපි කිව්වා දුක්ඛ දුක්ඛය කියලා. ඉහත දුක් සත්‍ය ඉහත දුක්ඛ සත්‍යයට අයත් යයි කී සංස්කාර සියල්ලම ත්‍රිවිධ දුක්ඛයට දුක්ඛය නිසා ඒවට ඇලුම් කරන තැනට ඇති කර දෙන්නේය. කියන්නේ ඉහත දුක්ඛ සත්‍යයට අයත් යයි කී සංස්කාර සියල්ලම ත්‍රිවිධ දුක්ඛය නිසා ඒවට ඇලුම් කරන තැනට ඇති කර දෙන්නේය. එබැවින් ඒ සංස්කාර සමූහය සත්‍ය වූ දුක හෙවත් දුක්ඛ සත්‍ය වන්නේ. ඒ ටික දුක්ඛ සත්‍ය. අනේ ඒතර ඒක තමයි කිව්වේ දැන් ඉපදීම දුකයි. ඒක සරලව දුන සංස්කාර දැන් අපි කියවනේ ඇති කරගන්න පින් කරන්න වෙනවා. දැන් ඒ ඇති කියන්නේ ඉපදින්න නම් පින් කරන්න ඕනේ. මිනිස්සෙක් කියලා උපදින්න නම් පින් කරන්න ඕනේ. ඒතර පින් කරන්න ඉපදීම දුකයි. එතනමනේ කියවනේ. ඔව්. එතනම කියනවා ඉපදීම දුකයි කියලා. හරිද? ඒක ගැඹුරට අපි පොතින් සාකච්ඡා කරනවා. සමුදය දුක්ඛ සමුදයාය සත්‍යයට අපි යනවා. දුක් ඇතිවීමේ සැබෑ හේතුව දුක්ඛ සමුදයාය සත්‍ය නම් වේ. එනම් තණ්හාව. ඒක අර තණ්හාව අපි අතනින් කඩලා වෙනම කරලා ගත්තනේ. නේ කයිසික 52කින් එකක් වෙන් කරලා ගත්තා ලෝභය. ලෝභය කියන්නේ මොකද්ද? තණ්හාව තමයි. ලෝභය කියන්නේ තණ්හාව. හරිද? අපි සමුදයායේදී තණ්හාව කියලා ගන්නේ චෛතසිකයේදී ලෝභය කියලා ගන්නේ ওই දෙකම එකයි. හරිද? මෙහි අදහස් කරන තණ්හාව නම් පංචස්කන්ධය හොඳ දෙයක් හැටියට සැපය පවත්නා තැනක් හැටියටගෙන ඒට ඇලුම් කරන ස්වභාවය. තණ්හාව කියලා කිව්වේ අර පංචස්කන්ධයට හොඳ දෙයක් කියලා මේ පංචස්කන්ධය කියන්නේ මේ හොඳ දෙයක් කියලා හිතලා ඒට ඇලුම් කරන ස්වභාවය තමයි තණ්හා කියන්නේ. අප්‍රහීන භාවයෙන් ඒ තණ්හා පවත්නා තාක් සත්‍ය ලැබූ පංචස්කන්ධය පවත්වා ගැනීම ඒ සඳහා අනාගත පංචස්කන්ධයන් ලැබුණු සඳහා ක්‍රියා කරන්නේ කර්මයයි කියන්නේ ඒ වාටේ සත්වයා කර්ම කරන තාක්ම ඔහුට නැවත නැවත පංචස්කන්ධය ලැබෙන්නේ. පංචස්කන්ධය ලැබෙන තාක් සත්‍යය කියන ලද දුක් තුනෙන් නොමිදෙන්නේ. එබැවින් ඒ තණ්හාව දුක් ඇති කිරීමේ සැබෑ හේතු වශයෙන් කියනු ලැබේ. තෘෂ්ණාව නැත්නම් තණ්හාව තියෙන තණ්හාවෙන් මොකද කරන්නේ? මේ පංචස්කන්ධය හොඳයි සැපයි සුඛයි මොකද? නිට්ටයයි සුඛයි සුභයි ආත්මයි නේ කියලා ගන්න. ඒක නිසා ඒ තෘෂ්ණාවෙන් තමයි ඒක කරන්නේ. ඒ පංචස්කන්ධය දකිනවා මේක ස්ථිර දෙයක් නේ නිට්ටයයි කියලා ගන්න. ඊළාට සුභයි කියලා ගන්න. මේක සුඛයි කියලා ගන්නවා. ආත්ම කියලා ගන්නවා. සුභයි කියලා ගන්නවා නේ. සුඛ සුභ නැත්නම් නිට්ටය සුඛ ආත්ම සුභ කියලා ගන්න. අරගෙන එහෙම තණ්හාවෙන් එහෙම හිතුව ගමන් මොකද වෙන්නේ? හිතගෙන මොකද වෙන්නේ? ආයතර නෑ හිතුව ගමන් හිතන නිසා අපි පින් කරනවා. පින් කරාම මොකද වෙන්නේ? නැවත අරව උපදිනවා. එතන පංචස්කන්ධය උපදිනවා. උපදිනාම ආයත් තෘෂ්ණාව ඇති වෙනවා. ආයත් ලැබුවාමනේ ආයත් ඇති වෙන්නේ නේද? ආයත් ඇති වෙනවා තෘෂ්ණාව. ඉතින් මේක චක්‍රයක් කොයි කරකැවෙනවා. ආයත් ඇති වෙනවා ආයත් ඒ පිළිබඳ ඇති වෙනවා නිට්ටය සුඛ ආත්ම සුභ කියලා හතර ඇති වෙනවා. ආයත් උපදිනවා. ආයත් ඒක ඉපදිවි බැරවි ඉපදිවි යන චක්‍රයක් ඉවරයක් නැහැ. තේරුණාද? ඉතින් එහෙමනම් මොකද කරන්න ඕන? නිට්ටයයි කියන එකට අනිත්‍යයි කියලා හිතන්න ඕන. සුඛයි කියන එකට දුක්ඛයි කියලා හිතන්න. ආත්මයි කියන එකට අනාත්මයි කියලා හිතන්න ඕන. සුභයි කියන එකට අසුභයි කියලා හිතන්න.
අන්න එහෙම හිතන්න තමයි අපි මේ ඉගෙන ගන්න. මේක සත්‍ය ඉගෙන ගන්න ඒකද. එහෙම හිතුවොත් තමයි ඉදිරියේ පංචස්කන්ධය නැති වෙන්නේ නේ. පංචස්කන්ධය නැති වෙන්නේ අන්න එදාට තමයි මේ සදා සැප සතුට ලැබෙන්නේ. නේද? එදාට තමයි මේ දුක්ඛේ නැති වෙන්නේ. දුක නැති වෙන්නේ. හරිනේ? එතකොට දුක්ඛ සමුදය ආරය සත්‍ය කියුවේ මොකද්ද? පරමාර්ථ ධර්ම වශයෙන් නම් ලෝභ චෛතසිකය. ඒ ගත්තනේ අපි දැන් දුක්ඛ සත්‍යයට අයිති වෙච්ච පරමාර්ථ ධර්ම ටික මොනවද? ලෞකික සිත් 81යි ලෝභ චෛතසිකෙන් අන්‍යෝ චෛතසික 51යි රූප 28යි. ওই ටික දුක්ඛ සත්‍යය. ඒතර සමුදය සත්‍යයට ආයි මොකද්ද? ලෝභ කියන චෛතසිකය. ලෝභ චෛතසිකය විතරයි. ඒක තමයි තණ්හාව කියලා කියන්නේ. අපි සමුදය සත්‍ය මොකද්ද? තෘෂ්ණාව, තණ්හාව. ඒක තමයි ලෝභ චෛතසිකය. පරමාර්ථ ධර්ම වශයෙන් නම් ලෝභ කියන චෛතසිකය තමයි ඒකට අයිති වෙන්නේ. ආර්ය සත්‍යය. හරිනේ? ඊළඟට දුක්ඛ නිරෝධාර්ය සත්‍යය. නිර්වාණය දුක්ඛ නිරෝධාර්ය සත්‍ය නම් වේ. පංචස්කන්ධයේ යම් තාක්කල් පවතී නම් එතෙක් කියන ලද තුන් ආකාර දුක්ඛය පවතින්නේ. තුන් ආකාර දුක්ඛය නොපවත්නේ පංචස්කන්ධය නිවිය කල්හි. තුන් ආකාර දුක්ඛය මොකද? සංස්කාර දුක්ඛය, විපරිණාම දුක්ඛය, දුක්ඛ දුක්ඛය. නිවිය කල්හි එබැවින් පංචස්කන්ධයගේ නිරෝධය නිරෝධාර්ය සත්‍යයයි කියනු ලැබේ. ඒක මොකද පරමාර්ථ ධර්ම වලින් නිරෝධාර්ය සත්‍ය කියන්නේ මොකද? පරමාර්ථ ධර්ම වලින් නිරෝධාර්ය සත්‍ය නිර්වාණය. නිර්වාණය දුක්ඛ දැන් නිර්වාණයට අයිතිද පරමාර්ථ ධර්ම වලට අයිතිද නිර්වාණය? පරමාර්ථ වර්ග දශයෙන් හතරක් තිබුණනේ. ඔව් මොනවද? චිත්ත, චෛතසික, රූප, නිර්වාණ හතරයි. වර්ග වශයෙන් හතරයි. වර්ග වශයෙන් 170 මොනවද ආවේ? චිත්ත සිත් 89යි. චෛතසික 52යි, රූප 28යි, නිර්වාණ. එතකොට මේ පරමාර්ථ ධර්මයේ ඔක්කොම 170ක් තිබුණා. ඒ 170 එකක් නේද නිර්වාණය? ඒක තමයි මෙතන නිරෝධාර්ය සත්‍ය කියන්නේ. නිර්වාණය. නිවන. හරිද? නිර්වාණය දුක්ඛ නිරෝධාර්ය සත්‍ය නම් මේ පංචස්කන්ධයේ යම් තාක්කල් පවතී නම් එතෙක් කියන ලද තුන් ආකාර දුක්ඛයද පවතින්නේ. පංචස්කන්ධය පවතින්නේ කොහේද? එතන මොකද? අර තුන් ආකාර දුක්ඛය තියෙනවා. මොකද්ද? සංස්කාර දුක්ඛය, විපරිණාම දුක්ඛය, දුක්ඛ දුක්ඛය. පංචස්කන්ධයේ තියෙන තාක් ඒක තියෙනවා. හරිද? ඒතකොට ඒක නැති තැන පංචස්කන්ධේ නැති තැන මොකද නැත්තේ? අර තුනම නැහැ. ඔය තියෙන්නේ තවර මොකද්ද? නිර්වාණය තියෙන්නේ. හරිනේ? ඒක හරියට අර අඳුරයි ආලෝකය වගේ නේ. ඒ කියන්නේ පංචස්කන්ධයත් එක්ක පංචස්කන්ධේ කොහෙද තියෙන්නේ? ඒක එතන තියෙනවා දුක. නැත්නම් දුක අයි දුක් කොටස තුනකට කඩලා ගත්තොත් සංස්කාර දුක්ඛයයි, විපරිණාම දුක්ඛයයි, දුක්ඛ දුක්ඛයයි. එතන තියෙනවා. ඒක නැති තැන කොතනද? එතන තියෙන්නේ මොකද්ද? නිවන. නිවන නැති තැන කොතන? නිවන නැති තැන තියෙන්නේ මොනවද? නිවන නැති තැන පංචස්කන්ධය තියෙනවා. පංචස්කන්ධේ නැති තැන නිර්වාණය තියෙනවා. හරි නේද? අඳුරයි ආලෝකයයි. ආලෝකය නැති තැන අඳුර. අඳුර නැති තැන ආලෝකය. නිර්වාණය නැති තැන පංචස්කන්ධය, පංචස්කන්ධය නැති තැන නිර්වාණය. හරි නේද? පැහැදිලිද ඒක? පැහැදිලි නේද? ඒක ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකක්. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය. ලෝකෝත්තර මාර්ග චිත්තේ ඇතිවන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගාංග 8 ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. තෘෂ්ණාව ඇතිතාක් මේ දුක නැවත නැවත එන බැවින් දුකින් මිදීමේ එකම මාර්ගය ඒ දුක් උපදවන තණ්හාව නැසීමය.
කියන ලද ලෝකෝත්තර මාර්ගය ඇතිවන්නේ ඒ තෘෂ්ණාව නැසමින්ද. තණ්හාව නැසීමේ බලය ඇති එකම දෙය ඒ අෂ්ටාංගික මාර්ගය. එබැවින් එයට දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාර්ථ ආර්ය සත්‍යයයි කියනු ලැබේ. මේ සෑම තැනකම පංචස්කන්ධයයි කීයේ ලෞකික ධර්මයන්ට පමණක් බවද සැලකිය යුතුය. ඒක පංචස්කන්ධය කියන්නේ ලෞකික ධර්මයන්ට. එතකොට දැන් අර කියන දුකේ නැසීමේ ක්‍රමය මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. අනේ එතකොට ඒකේ තියෙනවද එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ථ ආර්ය සත්‍යයේ පරමාර්ථ ධර්ම තියෙනවද? තියෙනවද නැද්ද? මාර්ග සත්‍යයේ පරමාර්ථ ධර්ම තියෙනවද? තියෙනවා. මොකක්ද සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? පරමාර්ථ ධර්ම වලින් අහන්නේ. පරමාර්ථ ධර්ම වලින් මොකක්ද තියෙන්නේ? දිට්ඨි කියන්නේ මොකද්ද? දිට්ඨියට මොන චෛතසිකයද උඩ පටලවා ගන්න. දිට්ඨි කියන්නේ මොකද්ද? කොහෙද එන්නේ? චෛතසිකය. ඒතකොට සම්මාදිට්ඨියට දිට්ඨියට පුළුවන්ද? මේ සරල මේ බිඳුවේ කාරණා මේවා. දැන් අපි මේ අන්තිම පරීක්ෂේදී මොකක් වර්ගින්න බෑ. දිට්ඨි කොහෙද ආන්නේ? පටලවා ගන්න විතරම වැදගත් මෙතන තේරුම් ගන්න එක. දිට්ඨි කියලා මොකද්ද කියන්නේ අපි? චෛතසිකය. හරිද? චෛතසිකය. ඒක කොහෙද ආවේ? අකුසල චෛතසිකවල. අකුසල චෛතසික කීයක් තිබුණද? 14යි. 14 දෙකට බෙදුනා. අකුසල සාධාරණ, අකුසල අසාධාරණ. අකුසල සාධාරණ කීයද? 4යි. මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච 4යි. අකුසල අසාධාරණ 10යි. ඒ 10 මොනවද? ලෝභ ත්‍රිකය මොනවද? ලෝභ, දිට්ඨි, මාන, දිට්ඨියව. එතන දිට්ඨි කියලා කියන්නේ දෘෂ්ටිය කියන එක. එතන ඇත්තටම නියෝජනය වෙන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය කියන එක. දිට්ඨි කියලා චෛතසිකයේ නම යෙදුනට එතන යෙදෙන්නේ මිත්‍යා දෘෂ්ටිය යෙදෙන්නේ. සම්මා දිට්ඨිය කියලා යෙදෙන්නේ මොකද්ද? ඒ තීරුමනේ මහානි පරමාර්ථ ධර්ම මොකක්ද කියලා? ප්‍රඥාවනේ සම්මා දිට්ඨිය කියලා කිව්වේ ප්‍රඥාව. සම්මා දිට්ඨිය ප්‍රඥාව. සම්මා සංකප්ප කියලා කිව්වේ මොකද්ද? ප්‍රඥා. ඒක අයි තුනකට බෙදුනා. නෛෂ්ක්‍රම්‍ය, අව්‍යාපාද, අවිහිංසා. තුනක්. මොකක්ද ඒකෙන් යෙදෙන පරමාර්ථ ධර්ම මොකද්ද? අපි කතා කරා කලින්. විතර්කය. ඒකේ විතර්කයේ චෛතසිකය තමයි විතර්කයේ තැන මතකද? කොහෙද තියෙන විතර්කය? විතක්ක කියන මතකද චෛතසිකයක් තියෙනවා? කොහෙද තියෙන්නේ? ප්‍රකීර්ණක. ප්‍රකීර්ණක කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ප්‍රකීර්ණ 6 මොනවද? විතක්ක, විචාර, අදිමොක්ඛ. නෑ අදිමොක්ඛ. විරිය, ප්‍රීති, ඡන්ද. එතකොට විතර්කය කියන විතක්කය කියලා කියනවා. විතක්කය කියන චෛතසිකය තමයි මෙතන මේ සම්මා සංකප්ප කියලා ඉඳලා තියෙන්නේ. ඒකේ අයි තුනක් තියෙනවා. මොනවද? නෛෂ්ක්‍රම්‍ය, අව්‍යාපාද, අවිහිංසා කියලා තුනක් තියෙනවා. අපි ගැඹුරට කතා කරන ඉස්සරහට ඊළඟට සම්මා වාචා. මොකද සම්මා වාචා කියන්නේ? චෛතසිකයක්ද? කොයිද ආයේ? විරති තුන. විරති තුනක් තිබුණා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. විරති තුන. ඒ තමයි තියෙන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. කොහෙද ආවේ ඒක? සෝබන චෛතසික 25 දෙකට බෙදුණා. සෝබන සාධාරණ,
සෝබන සාධාරණ 19යි. සෝබන අසාධාරණ 6යි. ඒ 6 අයි 3කට බෙදුණා විරති 3යි. අප්‍රමාණ 2යි ප්‍රඥා 1යි. හරිද? එතකොට ඒ තුන හරි. සම්මා වායාම කියුවා. සම්මා වායාම. වායාම. වීර්ය කොහෙද ඒකනේ? වීර්ය සප්පචිත්තද? ප්‍රකීර්ණක. දැන් මේ දැන් කිව්වා. ප්‍රකීර්ණක කීයක් තිබුණද? 6යි. 6 මොනවද? චක්ක, විචාර, අධිමොක්ඛ, විරිය, ප්‍රීති, ඡන්ද, විද්‍යාව. සම්මා සති. සති. සතිය. සති කිව්වේ සති චෛතසිකේ කොහෙද තියෙන්නේ? සෝබන චෛතසික වල සෝබන සාධාරණ 19 පළවෙනි එක නේ. නෑ සද්දා. පළවෙනි එක සද්දා සති දෙවෙනි එක. සෝබන සාධාරණ චෛතසික චෛතසික 19 දෙවෙනි චෛතසිකය සති. සම්මා සමාධි. සමාධි කිව්වේ සමාධි ඒකාග්‍රතා කොහෙද ආවේ? ඒකාග්‍රතා චෛතසිකය. සම්පජිත්ත සාධාරණ 7 එකක්. සම්පජිත්ත සාධාරණ 7 මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේ මනස්කාර. අන්න ඒක ඒකාග්‍රතා. ඒක තමයි සමාධි කියලා කිව්වේ. යන මාර්ගාංග. එතකොට මෙතන චෛතසික ටිකක් මේ තියෙන්නේ. හරිද? ඒ චෛතසික ටික තමයි ඔන්න මාර්ගය. මේ මාර්ගයෙන් ගියාට පස්සේ මොකටද වැටෙන්නේ? නිර්වාණය කියන ආයි පරමාර්ථ ධර්මයකට වැටෙනවා. හරිද? මාර්ගය මොකද්ද? මෙන්න මේ චෛතසික ටික. ඒ ටිකෙන් ඒක දිනු කරාම ඒ ටිකෙන් යනවා පැනනවා ගිහිල්ලා නිර්වාණය. හරිනේ? හරිද? මේ පරමාර්ථ ධර්ම 170 අර ටිකක් දුක්ඛ සත්‍යය තිබුණා. එකක් සමුදයට වැටුණා. ඊළඟ එකක් මේ නිර්වාණය වුණා. අනිත් ටික මාර්ගය වුණා. මෙතන තියෙන්නේ පරමාර්ථ ධර්ම ටිකම තමයි. හරි නේද? ඊට පස්සේ කොටින් චතුරාර්ය සත්‍ය. ලෞකික සිත් 180ය, චෛතසික 150ය, රූප 28 යන මේවා දුක්ඛ සත්‍ය. හරිනේ? මේක ඉගෙන ගත්තා. තෘෂ්ණාව හේවත් ලෝභ චෛතසිකයේ සමුදය සත්‍යය. අපි ඉගෙන ගත්තා. නිවන නිරෝධ සත්‍යය. ලෝකෝත්තර කුසල සිත් 4 යෙදෙන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග 8 මාර්ග සත්‍යය. ඒතර ලෝකෝත්තර සිත්වල යෙදෙන විතර වැදගත්. ලෝකෝත්තර සිත්වල යෙදෙන කුසල සිත් 4. ලෝකෝත්තර කුසල සිත් 4. කුසල සිත් 4 ලෝකෝත්තර කුසල සිත් 4 කියනවා. ලෝකෝත්තර කුසල සිත් තිබුණද? ලෝකෝත්තර සිත් කුසල කියලා අපි කතා කරාද? මොනවද කතා කරේ? මාර්ග ඵල. ඒතර මෙතන කුසල කියන්නේ දෙයදී. මාර්ග තමයි කුසල කිව්වේ. හරිද? අතන විපාක තමයි ඵල කිව්වේ විපාක. මොකද මෙතන විශේෂ සිත් කර්මයන් නිසා ඒකට දීලා තියෙන්නේ විශේෂ නමක්. එතන කුසල් සහ විපාක කියලා තමයි ඇත්තම මේ අර්ථයෙන් ගත්තාම නමුත් ඉතින්දි විශේෂ නමක් දීලා තියෙනවා. කුසල් වලට එතන දීලා තියෙනවා මාර්ග කියලා. විපාක වලට එතන දීලා තියෙනවා ඵල කියලා. හරිද? මෙතන මේ ලෝකෝත්තර කුසල් කියලා කිව්වේ මොකද්ද? ලෝකෝත්තර මාර්ග සිත් 4 කියන එක තමයි මෙතන මේ කුසල් කියලා දීලා තියෙන්නේ. මොකද ඒකනේ අපි යෙදෙන්නේ අපේ කුසල් වලනේ අපි යෙදෙන්නේ. අපි යෙදෙන්නේ කුසල් වල. ඒකට මාර්ගයනේ. ඒකට මේ මාර්ගයෙන් කියන නම ආවේ කොහෙන්ද? මේ චතුරාර්ය සත්‍යයෙන්. තේරුණාද? දැන් මෙතෙන්දි මේ නම එන්නේ මෙතෙන්ට. මෙතන මාර්ග ටිකේ යෙදෙන මෙතන මේ චෛතසික ටිකේ මාර්ගයේ තියෙන චෛතසික ටිකේ අර ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික ටිකේ තියෙන ටිකනේ අපි ඒ ටිකේ තියෙන මේ කියන ප්‍රඥාව විතර්කය ඊට පස්සේ වීරිය ඊට පස්සේ වීරිය
ප්‍රඥාව විතර්කය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වීර්ය සතිය ඒකාග්‍රතාව කියන ටික චෛතසික ටික ඒ චෛතසික මොන සිත්වලද ලෝකෝත්තර මාර්ගස මේ ලෝකෝත්තර කුසල් සිත් ටිකේ ඒ කුසල් සිත් ටිකේ දෙන ඒ ටික නිසා අපි ඒකට නම වෙනස් කරා කුසල් කියන නම වෙනස් කළා දැන් මේකට මාර්ග කියනවා හරිද මාර්ග කියලා දැම්මා ඒ කියන්නේ ඒකේ තමයි අපි යෙදෙන්නේ යෙදුනහම අපිට විපාකය එනවා ඵලයක් විදියට ඒ විපාකය එනවා ඒකට ඵලයක් නේ අපි මට්ටමක් නේ ඒක නිසා ඒක අයි නොවෙනස් වෙන මට්ටමක් නේද සෝවාන් මාර්ගයේ ගියාම සෝවාන් කියන නොවෙනස් වෙන මට්ටම අපිට ලැබෙනවා විපාකේ. දැන් කලින් ආපු විපාක ඇති වෙනස් වෙනවද නැද්ද? යන්නේ නිය වෙනස් වෙනවා. කලින් අපි විපාක කියලා නම් සිත් ටිකක් ඉගෙන ගත්ත නේද? ඒ විපාකයේ වෙනස් වෙනවද නැද්ද? ඒක වෙනස් වෙනවා. මෙතන කියන විපාකයේ වෙනස් වෙනවද? නෑ වෙනස් වෙන්නේ නෑ. ඒක නිසා අපි විපාකය කියලා කියන්නේ නැතුව ඒකට මොකද කිව්වේ? ඵලයක්. මේ ඵලය වෙනස් වෙන්නේ නෑ. තේරුණාද? එතන විපාකයට අපි ඵලය කියලා කිව්වා. आदि मार्गांग 8 मार्ग सत्य लोकोत्तर कुशल सिद्ध 4 ये කියන්නේ ලෝකෝත්තර කුසල් සිත් 4 කියන්නේ ලෝකෝත්තර මාර්ග සිත් 4 විතර කියන්නේ ඒවා යෙදෙන මාර්ගාංග 8න් අන්‍ය වූ චෛසිකයෝය අන්‍ය චෛසිකය ඵල සිත් 4 ඉවර පොඩ්ඩයි ඒවායේ යෙදෙන මාර්ගාංග 8න් අන්‍ය වූ චෛසිකයෝය ඵල සිත් 4 හා ඒවායේ යෙදෙන චෛසිකයෝය යන මේ ධර්මයෝ සත්‍ය සංග්‍රහයට ඇතුළත් නොවේ චතුරාර්ය සත්‍යයට අයත් නොවේ. ඒ කියන්නේ ලෝකෝත්තර කුසල් සිත් 4 ඒවායේ යෙදෙන ඒ ලෝකෝත්තර කුසල් සිත් 4 චෛතසික සිතයි වෙන් කරලානේ අපි ගන්නෙ. ඒතර ඒ සිත් 4යි ඒවායේ යෙදෙන මාර්ගාංග 8න් අන්‍ය වූ අන්න චෛතසිකෝ. ඒතර යාර මෙතෙන්ට ආපු මාර්ගාංග 8 තියෙන චෛතසිකය අරගෙන ඉතුරු ටිකයි බල සිත් 4යි ඒවායේ යෙදෙන චෛතසිකෝ. ඒ බල සිත් 4යි ඒකේ යෙදෙන චෛතසික ටිකයි යන මේ ධර්මයෝ සත්‍ය සංග්‍රහයට ඇතුළත් නොවේ. එතකොට මේ සත්‍ය සංග්‍රහයේදී අපි ඔය කියන කාරණා ටික ගන්න නැහැ. මොන ටිකද ගන්න නැත්තේ සත්‍ය සංග්‍රහයට? මාර්ගසිත 4යි. ඒ සිත්වල යෙදෙන අර මාර්ග මේ ආර්යාෂ්ටික මාර්ගයේ යෙදෙන චෛතසිකට අන්‍ය වූ අනිත් චෛතසික ටිකයි ඵල සිත්වල යෙදෙන චෛතසික ටිකයි මාර්ග සංග්‍රහයට අපි ගන්නෙ නැහැ. යෙදුන්නේ නැහැ. එහෙම ඒ ටික පිටින් තියෙන්නේ. මේ මාර්ග શબ્දනේ ඒ ටික වැටෙන්නේ නැහැ. පැහැදිලි කිරීමේ. මේ ටික මේ කාරණාවෙන් පිට දෙන්නේ. හරිද? ඒක තේරෙනව නේද? දැන් ආවේ නැහැනේ මතකනේ ස්කන්ධ මේ ටික අපි සාකච්ඡා කරනකොට එතෙන්දී ආවේ නැත්තේ මොකද්ද? නිර්වාණය ආවේ නැහැ. එතෙන්දී අපි නිර්වාණය ආවේ නැහැ. ඒ වගේ මෙතෙන්ට එන්නේ නැහැ. මෙතන නිර්වාණයයි තියෙන්නේ. හැබැයි මෙතෙන්දී එන්නේ නැත්තේ මාර්ග සිත් ටිකේ සිතයි මාර්ග සිත්වල සිතයි අර කිව්ව ආර්යශ්‍රංග මාර්ගයේ තියෙන චෛතසික ටිකට අන්‍ය වූ චෛතසික ටිකයි ඵල සිත්වල ඵල සිත් ටිකයි ඒ ටිකේ දෙන චෛතසික ටිකයි අයිති වෙන්නේ නැහැ. ඒකට චතුරාර්ය සත්‍යෙට ඒ ආත් නෙවෙයි. ඒකට ඒ ටික ඉවරයි. අපිට මේ පාඩම එතනින් අවසන් වෙනවා. ඒකට අපිට ඊළඟට යන්න තියෙන අෂ්ටම පරිච්ඡේදය ප්‍රත්‍යකාණ්ඩයේ තියෙන්නේ. ඊළඟට අපිට 247 වෙනි පිටුව තමයි ඊළඟට පටන් ගන්න ආරම්භ කරන්න තියෙන්නේ. අපි ඊළඟ වැඩසටහනේ මේ පාඩමට යනවා.